ආදරණීය දෙවි පැරණි නාසරේ යේසුස් වහන්සේගේ තුමු නාමයෙන් සුදාත්මයන් වහන්සේගේ අනුගම මඟ පෙන්වීම ඇතුව අප සියලු දෙනා ඔබ වහන්සේට කාමට පැමිණෙනවා. ප්‍රථමයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පැරණි. අපිට මේ අනාර්ග අවස්ථාව දෙනවට ඔබ වහන්සේගේ වචනේ බලන්ත එමෙම ස්වාමිනේ තේරුම් ගන්නට අපගේ ජීවිතවලට අදාළ කරගන්න ස්වාමිනේ මේ වර්තමාන කාලයට අනුකූලව ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනෙන් තවත් පෝෂණය ලබා ස්වාමිනේ අපි හරි මාර්ගයට පැමිණෙන පිණිස ඔබ වහන්සේ අපිව එක්රැස් කරනවාට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මා තරයේ විශ්වාස කරනවා ස්වාමිනේ මේ විශේෂිත කාලයේ ඔබ වහන්සේ අපට සැඟවුණු මන්නාවලින් දෙන්න යන බව ස්වාමිනේ. ස්වාමිනේ අප ඔබ වහන්සේගේ හස්තයට බාර වෙන අතර විශේෂයෙන් යාඥා කරනවා ස්වාමිනේ පාස්ටර් ඩැරල් ගැන. ස්වාමිනේ ඔහුට හදවතට දුන්නු පෙළඹවීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ ආකාරයට ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ වචනින් උගන්වන්නට ස්වාමිනේ ඔබ වහන්සේගේ ආලේපය ඔහු සමග ලැබුව මැනව. ඔහු තුලින් ඔබ වහන්සේ අපට කතා කළ මැනව. ස්වාමිනේ ඔබ වහන්සේගේ සැලැස්ම අප මැදදී ඉස්සෙන්න සලස්වන්න. ස්වාමිනේ අප එකින් එක්කෙනාට විවිධ අදහස් අපගේ ඔළුවේ තිබෙන්න පුළුවන්. නමුත් ස්වාමිනේ ඒ හැම දෙයක් මැද්දේ අප ඔබ වහන්සේට යාඥා කරනවා. ඔබ වහන්සේගේ සැලැස්ම මේ ස්ථානයේ මේ මැද්දේ ක්‍රියා කළ මැනව ස්වාමිනේ. ඔබ වහන්සේගේ හස්තයට ස්වාමිනේ පාස්ටර් ඩැරල් බාර කරනවා. ස්වාමිනේ අප සියලු දෙනා යටත් වෙනවා. එමෙන්න ස්වාමිනේ මේ තාක්ෂණය ඔබ වහන්සේගේ පාලනයට යටත් කරනවා ස්වාමිනේ. සියලු ගෞරවය මහිම ඔබ වහන්සේට පුදු කරන අතර මේ කාලයට මෙම යම් කිසි දෙයකට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන සියලුම බලවේග අප නාසරේ යේසුස් වහන්සේගේ උතුම් නාමයේ බලයෙන් අනකර අප යන්නනි දැසියන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ එකම පුත්‍රව අප වෙනුවෙන් ජීවිතය පූජා කරා වූ මරණය පරදා නැවත නැගිට්ටා වූ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහයි නාමයෙන් ආමේන්. අපි දෙවියන් වහන්සේ සමග සේවය කරනකොට යම් කිසි දෙයක් තියෙනවා. මේ ලෝකේ කරන හැමදේම తాවකාලිකයි. නමුත් අපි දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයේ තියෙනකොට අපි දන්නවා අපේ ජීවිතය හරියට පටන් ගන්නෙ මේ ලෝකයේ ජීවිතය ඉවරන වෙලාවෙදී. මේ ලෝකයේ ඉන්න කාලේ ඊටාම කිටි කාලයක්. ඒකෙන් අපි හැමදේම කළ යුත්තේ සදාකාල ජීවනය අපේ ඉදිරියේ තියාගන්න. ඒක ඊටාමත්ම වැදගත් දෙයක්. අපිට ඒක හුඟක් වෙලාවට ලෝකේ ප්‍රශ්න වලට ආපුවම, ලෙඩ ආපුවම, බිස්නස් වල ප්‍රශ්න ආපුවම, එතකොට මේ ආර්ථික ප්‍රශ්න ආපුවම අපිට බොහොම ඉක්මනින් ඒක අමතක වෙනවා. අපි දෙවියන්වහන්සේ කතා කරලා තියෙන සදාකාල ජීවනය කියලා. දැන් මම අද බලන්න යන්නේ අපි හිතනවා අපි දෙවියන් වහන්සේව දන්නවා කියලා. අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේව දන්නේ නැහැ. නමුත් අපි හිතනවා අපි එක්කෙනෙක් 50 දෙනෙක් පුළුවන් 60ක් එහෙම ඒ විදිහට දැනගන්න. උගල පාවුල්තුමා ගැලවීම ලැබෙන හැටියට ලැබුණ ගැලවීම ලැබිච්ච හැම මොහොතේම ඒ මොහොතේම හැවි වහන්සේ කවුද? ඒ වහන්සේ තුළ තියෙන දැනගැනීම තුළින් මට වහන්සේට සේවය කරන්න ඕනේ කියලා. මොනවද what do you want me to do for me? But who are you, Lord? වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් අපි දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක දැනගත්තයින් පස්සේ ඊට පස්සේ ප්‍රායෝගිකව ඒ දැනුමට සම්බන්ධ වුණාම දෙවියන් වහන්සේ අපිව දැනගන්න වෙනවා. මේ දැනගන්නෝ කියන වචනේ දැනගන්නවයි කියන වචනේම තමයි බයිබලයේ හුඟක් ස්ථානවල පාවිච්චි කරලා තියෙන්නේ කිට්ටුම සම්බන්ධතාවය ගැන විස්තර කරන්න. කොටින්ම ස්වාමි පුරුෂයෙක් සහ භාර්යාවගේ දෙවියන් වහන්සේගේ සැලැස්මේ හැටියට තියෙන සම්බන්ධතාවය තමයි කිට්ටුම සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය කොහොමද කිට්ටුද කිව්වොත් බයිබලයේ උපති පොතේ ඉඳලා කියනවා ඒ දෙදෙනා එක මාංශයක් බවට පත් වෙනවා කියන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ යේසුස් වහන්සේගේ සමග එක හා සමානත්වය. යේසුස් වහන්සේ මෙන්න උන වෙලාවට තමයි පියාණන් වහන්සේ අපේ දිහා බලනකොට උන්වහන්සේ පෙන්නේ අපි තුලින් යේසුස් වහන්සේ පෙන්නේ උන්වහන්සේ කියනවා මාගේ පුත්‍රයාට bride of Christ මනාලියක් වීමට සුදුසෙක් මම දකින්නයි කියලා. ඒකින් දාම ඒක ඊටමත් අවශ්‍යයි. ඒක දැනගන්න කොහොමද? මම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දැනගෙන ඒ දැනගැනීම තුළ ප්‍රායෝගික ජීවත් වෙන එකයි. මම ඒ කියන්නේ ඉස්සෙල්ලා මම පොඩි සාක්ෂියක් දෙන්න කැමතියි. සමහර විට දැන් සමහර විට සමහරගේ හදවතට එන්න පුළුවන්
මේ ඩැරල් කියන්නේ කවුද මෙයා මේ ඕස්ට්‍රේලියාවේ එයාගේ හොඳ තැනක ඉන්නවා මේ ඒගොල්ලෝ මේ සභා කරලා තියෙනවා ඒගොල්ලෝ තේරෙනවද අපි යන ප්‍රශ්න කියලා සමහර විට එහෙම හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි බලමු දෙවියන් වහන්සේ එක එකිනාව එක දෙයකට කැඳවලා තියෙනවා. දෙවියන් වහන්සේ පවුල කැඳෙවුවා. පවුල් කවදාවත් සභා පාලකෙක්ව හැටියට සිටියේ නැහැ. නමුත් එයා දැනගත්තා දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්මට පිළිතුර තමයි සභාව. වහන්සික මම මාගේ සභාව කරනවනවා ඒට විරුද්ධව පාතාලයේ දොරවලට නැගිටින්න බෑ කියලා. ඒ කියන්නේ අද සභාව ශක්තිමත් නම් ඒ දේශයත් ශක්තිමත් වෙනවා. සභාව දුර්වල වෙන වෙලාවට දේශයත් දුර්වල වෙනවා. වහන්සිකේ රාජධානිය දුර්වල වෙනවා. රාජධානියට ඇතුළත් වෙන සෙනග ප්‍රමාණය දුර්වල වෙනවා. සභාව දුර්වල වෙනවා. ඒකින්ද මේ භාවතුමා කියනවා දෙවිනි කොරින්ති 11:22 සිට 28 දක්වා කියනවා යාගේ ප්‍රශ්න ගොඩාක් ගැන කියනවා. එයා සත්‍යව අපි දෙවියන් වහන්සේට සේවය කළොත් ප්‍රශ්න එන එක නවත්තන්න බෑ. පීඩා එන එක නවත්තන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේ කියනවා කොපමණ පීඩා මට ආවද කියලා. නමුත් අන්තිමට කියනවා දෙවිනි කොරින්ති 11:28 දෙවිනි කොරින්ති 11:22 සිට 28 11:28 කියනවා බාහිර ඒ දේ හැර සියලු ස්වභාවයන් ගැන සිතේ බරක් දවස් පුතා මට ඇත්තේ. ඔබ කොපමණ පීඩා තුලින් ගියත් මට තියෙන ලොකුම බර තමයි දෙවියන් වහන්සේගේ ස්වභාව උදෙසා තියෙන බර. ඉතින් ඒ විදිහට අපි මොන සේවයක් කළත් දෙවියන් වහන්සේ ඉදිරියේ ගුරුවරයෙක් හැටියට ක්‍රියා කළත් මම හිතනවා දෙවියන් වහන්සේ මාව මේ සභාපාලකෙක් නෙමෙයි මේ අනාගත වක්තව කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ ස්වභාවය මට පෙනෙන ප්‍රමාණයට මට පෙනෙන්නේ දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙන්නේ ගුරුවරයෙක් හැටියට සේවය කරන්න කියලා. ඉතින් ඒක ගැන දෙවියන් වහන්සේ පුදුම බරක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ශක්තිය සේවයේ බරක්. right? so දෙවියන් වහන්සේ තියෙන එකම උත්තරේ උන්වහන්සේ ජීවිතේ පූජා කළේ ස්වභාව දෙසා. ස්වභාව කොපමණ දුර්වලද අපි ඒක ඇතුළේ ඉඳගෙන අපි ස්වභාව ශක්තිමත් කිරීම අපේ වගකීමක්. ඒකින්ද මට විශාල පිපාසාවක් තියෙනවා දෙවියන් වහන්සේගේ ස්වභාව ගැන. ඒ වගේම තව දෙයක් තියෙනවා. මගේ ජීවිතේ යම් කිසි කාරණා කිහිපයක් වුණා මගේ ජීවිතේදී ඒ කාරණා තුලින් විශාල අනාගතය ගැන මම මොනවද සොයන්න ඕනේ නේ කියන ගැන මම පොඩි සාක්ෂි දෙන්න සමාවෙන්න මම සාමාන්‍ය සාක්ෂි දෙන්නේ නැහැ. අද සාක්ෂියක් දෙන්නේ ඇයි මම මේ කරන්නේ මේ කරන්නේ කියන්නේ. ඒකත් තමයි මම දැක්ක අපේ අම්මා ගෙදර එනකොට අපේ අම්මා මැරිලා අම්මා ඇඳුමට හිටියා. මම ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මට අමතක වෙන්නේ නැති දෙයක් තමයි අවුරුදු 25ක පමණ කාලයක් ටයිගර්ස් ටෙරරිස්ට් ලගින් ඒගොල්ලන්ගෙන් පීඩා ලැබිච්ච පවුල් වලට සමග කිට්ටුව සේවයක් කළ අවුරුදු 20කට වැඩි පමණ කාලයක් අර 25ක පමණ කාලයක්. ඊට පස්සේ සුනාමි එක වුණාම ඒකේ ගිහිල්ලා මම මිනිස්සුන් හම්බෙලා මම ඒ වෙලාවට හැවක් ස්වාමීනි මේ ඔක්කොම වහන්සේ ඉදිරියේ වටිනා ජීවිත ආන්න මේ මිනිස්සුන් යන ප්‍රශ්න සමහර අය දැක්ක ඒගොල්ලන්ට අඬන්නත් බෑ. ඒගොල්ලන්ගේ ඒ ලෙවල් එනොත් එහාට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් කියනවා මගේ මහා ස්වාමි පුරුෂයා මගේ ළමයි මේ මුහුද මම අල්ලගත්තා කියලා. ඒගොල්ලන් ඒ විදිහට බලපම මම දැනගත්ත කොපමණ මුදල් දීලා ඒගොල්ලන් උදව් කළත් නමුත් ඒගොල්ලන්ගේ පීඩාවෙන් ඒගොල්ලන්ට එළියට එන්න බෑ. මම ඔයාලට හිතනවා ස්වාමීනි සමහරවිට මම ওই ස්ථානේ හිටියද කොහොමද කියලා. ඒක මම තව දෙයක් දැක්ක මගේ කසින් මගේ ඉස්සරහා පිට එයාගේ පණ යනවා. එයාගේ මේ ඇක්සිඩන්ට් එක වෙලා එයාගේ ඔළුව හැප්පිලා ඊට පස්සේ ලයිෆ් සපෝට් එකේ ඉඳලා අන්තිම ලයිෆ් සපෝට් එක මම එළියට ගන්න බෑ. ලයිෆ් සපෝට් එක එළියට ගත්තම අපි බලන් ඉඳදී එයාගේ පණ ඒ වගේම මේ දැන් මේ එන සෙඩුස් එන බදාදා ෆියුනරල් එකේ තියෙන්නේ අපි හොඳට අඳුරන එක්කෙනෙක්ගේ ඒව බය තියෙන ළමෙක් අවුරුදු 40ක් 41ක් විතර ඇති හොඳ රස්සාවක් කරනවා. එයා මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා. කියන්නේ ලොකු සේවයක් කරන ලයිෆ් ලයින් කියලා මේ වැටලා ඉන්න මිනිස්සුන්ට උදව් වීමේ සේවයක් කරනවා. හරියම හොඳ මිනිස්සෙක් කැන්සර් හැදිලා
හදිසියෙම මැරුණා මේ වෙන්ස්ඩේ ෆියුනරල් එකේ. එතකොට මේ ජීවිතේ පීඩා තුලින් ආපු එක, දුක්පත්කම සහ පීඩා තුලින් ආපු එක. ඒක ගැන මට දුකක් නැහැ. නමුත් ඒකේ මට ඒ ස්ථානයේ ඉඳලා ආපු හින්දා මට අර කාගේ හරි මිනිසෙගේ දුකක් දැක්කම ඒ දුක සමග සම්බන්ධ වෙන්න easy, lazy. ඒ වගේම විදා ගන්න බැරි අවස්ථාවක් එකසක් වුණා මගේ පිටේ මේ පිටකොන්දේ මුගක් බර උස්සලා ජර්මනි ඉන්නකොට ජර්මනි සමහර ට්‍රේන් ස්ටේෂන්ස් වලට මේ ලිෆ්ට් එක නැහැ. විශාල බර උස්සන් ගිහිල්ලා මගේ පිට අප්සෙට් ගහලා හරිම පේන්නේ හිටියා. ඒට දවස් කීපයකට උඩදී මම යාඥා කළා ස්වාමීනි මට නරකාදී කියන්නේ මොකක්ද කියලා ඒ ගැන පොඩි ප්‍රායෝගික එළිදර ඕනේ කියලා. මේ කියන්නේ to experience it. හෙල් කියන්නේ මොකක්ද කියන එක අත්දැකීමේ පොඩි මේ දෙයක් කියලා යාඥා කළා. ඉතින් පස්සේ මම බැලුවා මේ ස්වාමීනි පුදුම මාසමානයක් විතර පුදුම වේදනාවකින් හිටියා. ඊට පස්සේ තමයි මගේ ඇස් වලට අමාරු වෙලා ඒ ඔපරේට් කරලා ගෙදර ගිනකොට පුතා කාර් ගෙලවන්න ආවේ මගේ පේන්නේ නැති ඇහැ ඇරලා තිබුණා. අනිත් ඇහැ සම්පූර්ණයෙන් වැහිලා මට පෙවුනේ ලයිට් විතරයි. දුර ඉඳන් ලයිට් විතරයි මම පෙවුවා. ස්වාමීනි අන්ධ විශේෂයෙන්ම අන්ධව ඉපදිච්ච අයට ලේසි. නමුත් ඒගොල්ලෝ ජීවිතේ මග කාලේදී ඒගොල්ලෝ අන්ධ වෙනකොට කොහොමද අමාරුවක්ද කියලා. එතකොටම මේ අපේ සභාවෙත් ඒ විදිහේ කෙනෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක්. හොඳට හිටියා දැන් ඇස් පෙන්නු ගිහලා දැන් ඇස් පොඩ්ඩක් යාර පේන්නේ ඡායාවක් පේන්නේ. අපි කියලා යාගේ ඉස්සරහ පිට ගන්නවා එයාට අපිට තේරෙන්නේ. මම දැනගත්ත කොහොමද අමාරුව ඇත්ත මේ විදිහට කියලා. සමහරවිට අපිට එළිදරව්වකට එන්න බැරි නම් තව එක්කෙනෙක් යන වේදනාව අපිට ලේසි කියලා ලොකු යාඥා කියන්නේ. නමුත් මේ වේදනාව අපේ තුලට අරගෙන ඒවට යාඥා කරන්න පහසු නෑ. එතකොට මේ මම ලංකාවේ අවුරුදු 30ක් පමණ කාලයක් හැම අවුරුද්දෙම ගිහලා සේවය කළා. ඒ කරන කාලේ අපි දැනගෙන ඉන්න පාස්ටර් කෝල්ඩන් පාස්ටර් මයිකල් කොහොමද දැනගෙන හිටියත් පාස්ටර් මහින්ද දන්නවද? මහින්ද වෙන්නේ නැහැ. මේ මහින්ද දන්නවා මම කොච්චර අපි මහින්දයි මම කොච්චර ආශාවෙන් මේ ගියාද කියලා අමාරු ස්ථානවලට කියලා දෙවියන් වහන්සේගේ වචනේ විදා ගන්න. මට මතකයි එක සැරයක් පාස්ටර් මහින්දයි මමයි ට්‍රින්කමලේ ඉඳලා එනවා. ට්‍රින්කමලේ ඉඳලා අනුරාධපුරට එනවා. පාස්ටර් මහින්ද ඇහුවා අපි ෂෝට් කට් එක ගමුද කියලා. මම කිව්වා ඕනේ වැයන තැනක මමත් එන්නම් කියලා. ඊට පස්සේ අපි ආවා ඒ ඔක්කොම මේ කැඩිච්ච පාරවල් වලින් කාන්තාරේ මේ කියන්නේ මේ කාන්තාරේ නෙමෙයි කියන්නේ ජංගල් වනාන්තරයක් වගේ මේ තැනකින් ආව පොඩි පාරවල් තියෙන එතන එක ගෑත් තිබුණේ හිටපු ගමන් බිල්ඩිමක් තියෙනවා. එහෙම නැත්නම් පරණ පොලිස් ස්ටේෂන් එකට ඒකේ තියෙන තාප දෙක තුනක් තියෙනවා. හැබැයි ඒක ඔක්කොම බුලට්ස් එක ඇතුලේ තියෙනවා. බුලට්ස් ගහලා ඩැමේජ් ඉච්චිවා ඔක්කොම මේ ඒ සම්පූර්ණ පළාතම ටයිගර්ස්ලා අල්ලන් හිටියේ. ඉතින් අපි මේ මොටර් සයිකල් එකේ එන ගමන් මේ මගේ බෑග් එක පිටිපස්සේ ගෙට ගහලා තිබුණා. ඒ බෑග් එක ටිකක් එහාට මෙහාට ගියාම මම පාස්ටර් මහින්දට කිව්වා මේ පාස්ටර් මහින්ද ටිකක් බයික් එක නවත්තන්න මේ මගේ මේ බෑග් එක සිට් කරගන්න ඕන කියලා. ඊට පස්සේ මහින්ද කිව්වා නැවතුවත් අපේ ඇඟේ ඇතුලේ බුලට් යනවා කියලා. ඊට මම කිව්වා පාස්ටර් මහින්ද ඔයා ෂේප් නේද මගේ පිට තමයි යන්නේ කියලා අපි hina වෙවි ආවා. right ඒකම ට්‍රින්කෝ මුතුර වගේ තැන් වල ගිහලා අපි සේවය කරනකොට මම මතකයි එක සැරේ අපි හවස් උදේ ඉඳලා හවස් වෙනකන් සේවය කළා. ඒකට ගෙනාවා බස් ලෝඩ් එකක් සෙනග. ඒ සෙනග බස් ලෝඩ් එකකින් ඇවිල්ලා ඒගොල්ලන්ට මේ ඉන්න පළාතට අපිට යන්න බෑ. සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන ටෙරරිස්ලා. ඒ පැත්තට යන්න බෑ. කියන්නේ ඒගොල්ලන්ට ස්පෙෂල් පර්මිට් ටයිගර්ස් ලයින් ස්පෙෂල් පර්මිට් එකක් අරගෙන බස් ලෝඩ් එකක් ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ යන්න ඕනේ. මට තාමත් මතකයි මම මිනිස්සු දිහා බලලා බැලුවා. ස්වාමීනි කොපමණ ප්‍රශ්න තුලින් මේගොල්ලෝ යනවාද කියලා. මට දැන් හිතෙනවා මම දන්නේ කී දෙනෙක් තාමත් ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවා කියලා. ඉතින් අපි යුරෝප් කියලා ජර්මනි ඉඳද්දී අපි ගියා හුඟක් තැන් වල ස්විට්සර්ලන්ඩ්, ස්වීඩන්, හොලන්ඩ් මේ එංගලන්තේ ඒ හුඟක් තැන් වලට ගියා. නමුත් මම හුඟක්ම වටිනාව සැලකුවේ අපි හංගරි වලට ගිහිල්ලා
ජිප්සිස් අහිකුන්ටිගෙන් අතලේ කරපු සේවය. ලේසි නෑ. ඒගොල්ලෝ ඒ මිනිස්සු අතරේ ඒගොල්ලෝ බොහොම ගැඹුරට ඔකල්ට් වලට කියන්නේ මේ යක්ෂ වැඩවලට ගිහිල්ලා තියෙනවා. හරි ගැඹුරට ගිහිල්ලා තියෙනවා. අන්තික එතනට ගියාම ඒ අපේ ජර්මන් පාස්ටර් වට කියනවා "ඔයා පුළුවන් තරම් ඔක්කොම මිනිස්ටර් කරන්න" කියලා. ඒගොල්ලෝ අහන් ඉන්නවා. ඉතින් මට මතකයි එක සැරයක් මම හෝල් ඩේ ටීචින් එකක් කළා. අන්තිම වෙනකොට අන්තිමට මේ ගිහිල්ලා සෙනඟ මැද්දට ගිහිල්ලා යාත්‍රා කරනකොට මම දැක්ක මිනිස්සු ලොකු උසමහත මිනිස්සු 4 දෙනෙක් විතර පිටිපස්සේ ඉඳගෙන ඒගොල්ලෝ හිටගත්තෙත් නැහැ මුකුත් නැහැ වගේ දිහා රෝගල වගේ බලන් හිටියා. ඒ වෙලාවේ මට හැදුනා මම දැනගත්ත මොනවද උනායි කියලා. මට ඒ වෙලාවේදී ස්පිරිචුවල් ඇටැක් එකක් ආවා. එදා ඉඳලා තමයි මගේ වම් ඇහැ මේ පෙනීම අඩු වෙගෙන ගියේ. පෙනීම අඩු වෙගෙන ගිහිල්ලා ඊට පස්සේ මගේ ඇඟේ මේ වතුර වගේ ගලන් දානවා නිකන් මේ එක්සිමා වගේ ඇවිල්ලා මේ දරා ගන්න බැරි ස්ථානයකට ආවා. මට මතකයි දවසක් අපේ සභාව තිබුණේ අපි ගියේ පල්ලිය තිබුණේ ඉස්සර තිබුණේ කිලෝමීටර් 80ක් විතර දුරින් අපි ඉන්න තැන ඉඳලා ඊට පස්සේ ඒක 70 වුණා. ඒ පාරවල් කොට වුණා නෙමෙයි අපි වෙන පාරවල් හොයාගත්තා යන්නේ කියලා. දවසක් මිනිස්ටර් කරලා එනකොට මගේ ඇඟ ඉවස ගන්න බෑ. අපි මේන් රෝඩ් එකකින් එළියට ඇවිල්ලා අර මේ බුෂ් එක වගේ තුලින් පොඩි ගම්මාන තුලින් හොය දුර යන්න ඕනේ කියන්නේ පටු පාරවල් වල. රෑ කලුර වැටලා තිබුණේ මට මේක ඇඟ ඉවස ගන්නව බෑ. ඊට පස්සේ මම ෂර්ට් එක ගැලෙව්වා. ගලවලා සීට් බෙල්ට් එක ගැලෙව්වා. මොකද ඇඟට වදින්න බෑ. ගලවලා වාහනේ එලවන් ආවා. මොකද එරින්ට එලවන්න බෑ. මොකද ඒක වෑන් එකක් මැනුවල්. ඉතින් මම දැනගත්තේ ඒක ස්පිරිචුවල් ඇටැක් එකක් කියලා. ඉතින් අපි මම මේ කියන්නේ මේ පාරට්ටු කරන්න නෙමෙයි. මම කියන්නේ මම සමහර විටලා ඔය අත්දැකීම් නැතුව අපිට මේ ගැඹුරු දේවල් උගන්වන්න දෙනවා කියලා. ඇයි අපි මොකද ගැඹුරු දේවල් ඉගෙන ගන්නෙ? මොකද ඒව අවශ්‍යතාවයක් තියෙනවද? ඔයාලා තේරෙන්නේ නැහනේ. අන්න ඒක ගැන ඒ උදව් කරන්නේ පවුලුත් මේ දේවල් කිව්වේ මොකද? ඒතර පවුල් කියන්නේ සභාවට ගියාම පවුල් කියේ ඔය පල්ලියක් රන් කරලා තියෙනවද? ඒක කිව්වම ඒකින්ද පවුලේ සාක්ෂි දුන්නේ ඒ කාරණාව හින්දා. ඊට පස්සේ එක්සර් ඕස්ට්‍රේලියාවේ ඉඳද්දි අපි දැන් හුඟක් කල්ුනේ යක්ෂ වෙච්ච මිනිස්සෙකුට යාඥා කරන්න ගියා. මතකද? කෙට්ටු මිනිස්සෙක් හරිම කෙට්ටුයි. දැන් මේ යක්ෂ වෙච්ච මිනිස්සයන්ට ඒගොල්ලන්ට ටික සිහියට ඉන්නකොට ඒගොල්ලන්ට ඕනේ එකකින් එළියට එන්න. අර බීමත් මිනිස්සෙක් බීමත් කමෙන් එළියට එන්න උත්සාහ කරනවා වගේ ඒගොල්ලෝ ආසයි එළියට එන්න. ඉතින් මේ මිනිස්සයා නිරාලව ඉඳලා ඉන්නේ. ඇවිල්ලා අපිට අඳුන පාස් කෙනෙක් ඉතින් ඒ පාස්ටයි මමයි තව පිරිමෙක් කෙනෙක් ඉතින් ඒ වයසක කෙනෙක් අපි තුන් දෙනා තමයි මම ප්‍රේ කරන්නේ. මේ එරිනුයි එතකොට පාස්ටර්ගේ වයිෆුයි අනිත් පැත්තේ ඉඳගෙන අපිට මැදහත් යාඥා කරනවා. මට මතකයි මේ කෙට්ටු මිනිස්සයා අපිට බෑ අපි පල්ලෙහාට දාගෙන මෙහෙම නැගිටිනවා. චිට බලව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ මිනිස්සයා ටංග්ස් වලින් කතා කරනවා. ටංග්ස් වලින් කතා කරලා අපිට hina වෙනවා. අපිට ටංග්ස් වලින් කතා කරලා අපිට hina වෙනවා. ඊට පස්සේ අන්තිමට අපි කොහොමද දුරගත්තා? ඒතර මම අලුත් ක්‍රිස්තියානිකාවෙක්. ඉතින් මම දැන් අපි ටංග්ස් ගැන අපි ගිය සුමානේ ටංග්ස් ගැන කතා කළා. ඒක මම හිතනවා ටංග්ස් ಜಾති තුනක් තියෙනවා. ටංග්ස් ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි බොරු ටංග්ස්. ඒ බොරු ටංග්ස් කියන්නේ අපිට ඕනේ පාස්ටර්ට පෙන්නන්න අපි ටංග්ස් වලින් කතා කරනවා කියලා අනිත් අය කතා කරනවා අහන් ඉඳලා ඒගොල්ලෝ මේ ජරවල ගාලා ලැන්ග්වේජ් එක හදාගන්නවා. අනිත් එක තමයි යක්ෂයාගෙන් එන ටංග්ස්. මේ මිනිස්සයා හරි ෆ්ලුවන්ට්ලි ටංග්ස් වලින් කතා කරලා අපිට hina වෙනවා. ටංග්ස් අපි ප්‍රේ කරනවා ටංග්ස් වලින් කතා කරලා hina වෙනවා. ඒ තුන්වෙනි එක තමයි බෞද්ධිස්මේ සුද්ධාත්ම බෞද්ධිස්තුලින් එන එක. හැබැයි ඒකින්ද අපි මොකක්ද ප්‍රවේශම් වෙන්න ඕනේ. දැන් සභාවක කවුරු ඇවිල්ලා කිව්වත් මම වෝටර් බැප්ටයිස් මම මේ බැප්ටිසම් වෙලා තියෙන හෝලි ස්පිරිට් මට තියෙනවා මම ටංග්ස් වලින් කතා කරනවා කියලා ඒ පාස්ටර් එහෙම නැත්නම් ඒ නායකයාට තියෙන්න ඕනේ ආත්මික ඩිසර්න්මන්ට් එකක්. මග පෙන්වීමක් බලන්න මේ ඇත්තටම එකක්ද එහෙම නැත්නම් මේ එයා හදාගත්ත එකක්ද කියලා. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා don't throw the baby with the bath water කියලා. ඒ කියන්නේ අපි ඒකලට බබාව හොදලා මේ ටබ් එකේ බබාව හොදලා දැන් වතුර කිලුටි. අපි වතුර විසි කරනකොට මේ බබාවත් ඒක එක්ක විසි කරන්නේ නැහනේ. නෑ. ඒ විතරක් නෙමෙයි
අපි බබා විසි කරන්න බැරි හින්දා අර කිලුට වතුරක් තියාගෙන ඉන්නේ. ඒ වගේ අපි මේ විදිහේ සබ්ජෙක්ට්ස් ආපුවම අපි තාමත්ම වැදගත් දෙවියන් වහන්සේගෙන් අහන එක ස්වාමිනේ මම කුමක්ද මේකෙන් ත්‍යාග දියුත්තේ මම මොකද්ද විසි කරන්න ඕනේ කියලා. තාමත් වැදගත්. ඒ වගේ දැන් අද මම ඔයගොල්ලෝ කියනවා මට ප්‍රායෝගික අත්දැකීමක් නැහැ සභාවලින් කියලා. නමුත් මම කියන දේ දෙවියන් වහන්සේ මට හිතෙනවා දෙවියන් වහන්සේ සමහර විට ගැන්වීමේ කැඳවීමක් දීලා තියෙනවා. ඒ හින්දා මම කියන දේ අරගෙන දෙවියන් වහන්සේ දෙවියන් රැඳ. ඊළඟ ස්වාමිනේ මේ දේ වහන්සේගෙන් අප සත්‍ය මොකද්ද? ඒ සත්‍ය වහන්සේ මම පුපුණ ප්‍රේම කරනවා කියොත් මම ඒ සත්‍ය තදින්ම අල්ල ගන්නවා කියලා. ඒක ඉතාමත්ම වැදගත්. ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝ මොන මිනිස්ට්‍රි ගිහියත් පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බයිබල් ක්ලාසස් රන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හෝම් ගෲප් ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට කියන්නේ වහන්සේගේ වචනය තුළ දිනෙන් දින ගැඹුරට යන්න ඔබ වහන්සේ මට ආලේප කළ මෙනවා. ඒ සඳහා දොරටු විවෘත කරන්න කියලා. මම ඒක පස්සේ තව වැඩිපුර තේරුම් කරලා දෙන්න. දැන් අද මම කතා කරන්න ඕනේ share about knowing God. කොහොමද මම දෙවියන් වහන්සේව දැනගෙන ඒ දැනගන්න තුළ ප්‍රායෝගිකව ක්‍රියා කරනට උන්වහන්සේ තුළ උන්වහන්සේ මාව දැනගන්න කියලා. Does God know you? දෙවියන් වහන්සේ අපිව දන්නවාද? දෙවියන් වහන්සේ පියාණන් ඉදිරියේ මාව අඳුනලා දෙයිද? දැන් ප්‍රියන්ත එහෙම නැත්නම් අපේ ගෙදරට ආවොත් මම අපේ මේ දැන් කවුරුරේ ආගන්තුක මෙකෙක් ආවොත් දැන් අපිට ඔක්කොමලා ඉඳගෙන ඉන්නකොට කවුරු ආපුම මම කියනවා ඕගොල්ලෝ මෙයාව හම්බෙලා නැහැ නේද කියලා අපි ඒ මනුස්සයව අඳුරලා දෙනවා. මොකද අපි මේ මනුස්සයව දන්නේ හින්දා. එහෙම නැත්නම් අපි කියන මේ කවුද අපිට අඳුරන්න දෙන්න පුළුවන් කියලා. ඒ වගේ බයිබලයේ කියනවා මතෙව් 10:32 කියනවා දවසක් එනවා පියාණන් ඉදිරියේදී මම ඔහු අඳුනමේ කියන්නේ. ඒ ස්ථානයට අපි කොහොමද එන්නේ? මේක කිව්වේ දැන් මම ස්ක්‍රිප්චර්ස් දෙකක් කියවන්නම්. එකක් තමයි මතෙව් 25:11 සිට 13 දක්වා කියන්නේ. පසුව අනික් කන්‍යාවොත් ඇවිත් ස්වාමිනී ස්වාමිනී අපිට දොර හැරිය මැනවයි කීවෝය. නමුත් ඔහු උත්තර දෙමින් සැබවක් නුඹලාට කියන්නේ මම නුඹලා නාදුනමේ කීවෙමි. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න. ඊට පස්සේ තව කුට්ටාසයක් තියෙනවා දෙවියන් වහන්සේ කිව්වා මේකට කිව්වා මම නාදිනෙමි කියලා. අනිත් එක තමයි මතෙව් 7:21 සිට 23 දක්වා. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේ. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනර්ගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලකට නුඹලා නොහැදින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව යන්නයි ඔවුන්ට කියන්නේ. දැන් මේක ඉස්සලකටදී බයනකයි. මම ඔබ දන්නේ නැහැ කියලා කිව්වා. මම කිසි කාලයක I never knew you කියලා කිව්වා. දැන් මේ කොටස් දෙකක් තියෙනවා. දැන් අපි ප්‍රවේශමේ දෙවියන් වහන්සේ සේවය කරනකොට අපි ප්‍රවේශයෙන් සේවය කළ යුතුයි මේ කොටස් දෙකට අහු වෙන්නේ නැතුව. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. අපි ඉස්සලම බලමු පළවෙනි කොටස. ඒ කියන්නේ ඔබ වහන්සේ දන්නේ නැහැ කියලා මම කියනවා කියන්නේ. I don't know you කියලා කියනවා. ඒ කාටද කිව්වේ? අඥාන ඒ කතන්දරේ බලපුවම පේනවා ඒ කිව්වේ අඥාන කන්‍යාවන් 5 දෙනෙක්. දැන් ඒගොල්ලන්ගේ ඒ කන්‍යාවෙන් 5 දෙනාගේ කතන්දරේ බලනකොට අපිට පේනවා පටන් ගැනීමේදී කාරණා දෙකක්. එකක් ඒ දෙන්නටම ඔයිල් තිබුණා. තෙල් තිබුණා. පහනේ තෙල් තිබුණා. ඥානවන්ත අයටයි අඥානවන්ත අයට දෙගොල්ලන්ටම පහනේ තෙල් තිබුණා. right? දෙවෙනි කාරණාව තමයි ඒ දෙගොල්ලෝ ඒ කණ්ඩායම් දෙකම ආවේ යේසුස් වහන්සේ ඔසවා ගැනීම වෙලාවේදී. උන්වහන්සේ මංගලයට ඉන්විටේෂන් දීලා ඒ දොර විවෘත කරන වෙලාවේ දොර
තුලින් යන්න තමයි මේ කොට්ටාස දෙකම ලෑස්ති වෙලා හිටියේ. ඒ කියන්නේ මේ කොට්ටාස දෙකේම ආකල්පයක් තිබුණා. ඒ කොට්ටාස දෙකම විශ්වාස කළා ඒ ගොල්ලන් ඔක්කොටම යන්න පුළුවන් කියලා. දැන් ඒකේ වැඩිපුර තෙල් තිබිච්ච අය අනිත් අයට කිව්වේ නෑ මේ ඕගොල්ලෝ මොකද මෙතන හිටන් ඉන්නේ. ඕගොල්ලෝ ඕගොල්ලන්ට යන්න හම්බෙන්නේ නැහැ කියලා. මොකද අපිට බෑ තව කෙනෙක්ව විනිශ්චය කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් විතරයි පුළුවන්. මම ආසයි තව කෙනෙකුට මාව විනිශ්චය කරන්න පුළුවන් නම් උන්වහන්සේගේ නාමයෙන් ඊටු මම මගේ වැරදි හරි ගැස් ගන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථාවල් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මේ කන්‍යාවන්ට යන්න බැරි වුණා. දැන් මේක කන්‍යාව කියලා කියන්නේ මම දන්න තරමින් කන්‍යාව කියලා කියන්නේ දෙවියන් වහන්සේ තුරට ගැලවීම ඇවිල්ලා ඒගොල්ලෝ සභාවට ආදරේ දෙවියන් වහන්සේට ආදරය කියලා කියනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තසයෙන් කුටු දෙනවා ඒගොල්ලෝ සාමාන්‍ය nice people හොඳ මිනිස්සු තේන ඒගොල්ලෝ හරියට මම බැලුවා ස්වාමීනි මොන විදිහේ උදාහරණයක්ද ඔකට දෙන්න පුළුවන් කියලා. ඒතර මට මතක් වුණා පොහොසත් යෞවනයාගේ කතන්දරය. දැන් මේ මාතෘකාව මේ ෆීස්ට් මේ සුද්ධාත්මන් වහන්සේගේ මේ බලය ගැන කතා කරන එක. ඒ විතරක් නෙමෙයි මම මේ පාඩම් මාලාවේ මම උත්සාහ කරන්නේ මොනවාද රිවයිවල් කියන්නේ? ආත්මික පිපිදීමක් කියන්නේ මොනවද? මම කීප දෙනෙකුගෙන් ඇහුවා. මට හරි උත්තරයක් ලැබුණේ නැහැ. මම මේ අන්තිමට මම පොයින්ට් කරන්නේ මම අද එතනට යන්නේ නැහැ. මම පොයින්ට් කරන්නේ රිවයිවල් කියන්නේ මොනවද? කාලෝචිත පිපිදීම කියන්නේ මොනවද? කුමක්ද කියලා ඒ ප්‍රශ්නෙට අපි සියලු දෙනාම ඇස් යොමු කරගෙන ඉමු. මොකද යේසුස් වහන්සේගේ පළවෙනි ඊමේදී උන්වහන්සේ පළවෙනි ඊමේදී අපි දන්න සියලු දෙනාම යේසුස් වහන්සේගේ මාව පවා දැනගෙන හිටියේ නෑ. ඇයි යේසුස් වහන්සේ මේ යේසුස් වහන්සේ පළවෙනි ඊමේ කියන්නේ මොකද්ද කියලා. ඒ වාගේ නමුත් ඒගොල්ලන්ට සෙකන්ඩ් chance එකක් තිබුණා. නමුත් අද අපිට මිස් වුණොත් යේසුස් වහන්සේගේ දෙවෙනි ඊමේ කියන්නේ මොකද්ද? ඒ සඳහා පිපදීම කියන්නේ මොකද්ද කියන එක අපිට මිස් වුණොත් අපිට ප්‍රමාද වැඩි. ඒකින්ද අපි හොඳට කල්පනා කරලා බලමු what is revival at a time such this. මේ කාලෝචිත මේ කාලේ හැටියට කාලෝචිත පිපදීම කියන්නේ මොකද්ද කියන එක කල්පනා කරමු. ඕකේ. දැන් අපි බලමු මේ අඥාන කන්‍යාව කියන්නේ කවුද? කවුද කන්‍යාව කියන්නේ? මා 10 නේ මාර්ටින් මාර්ක් 17 සිට 22 දක්වා කියවිය යුතුයි. නමුත් අපි පද දෙකක් විතරක් කියවමු. 20 වෙනි පදයේ ඔහුද ආචාර්යින් වහන්සේ මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂා කළ මේ උන්වහන්සේට කීවේ. දැන් බලන්න ඒ කියවන්න පේනවා මෙයා ආපම කන්‍යාවක්. යෞවනේ. No, yeah, but කන්‍යාව කියන්නේ පාපය සම්බන්ධයෙන් කන්‍යාවක්. දෙන සුද්ධයි. යා මම වහන්සේගේ අන සියල්ලම ඉෂ්ට කළා කියලා. අන්තිමට ඔයගොල්ලෝ දන්නවා කතන්දරේ මේ යේසුස් වහන්සේ ආයක සාකච්ඡාව ගිහලා යාට දුන්නා ඉන්විටේෂන් එකක්. ඉන්විටේෂන් කියන්නේ මේ ඉන්විටේෂන් එකක් දුන්නා යේසුස් වහන්සේගේම ගෝලෙක් වෙන්න. වහන්සේ මේ කිව්වා මගේ ගෝලෙක් වෙන්න. ඒ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ගෝලෙක් උන්වහන්සේගේ පසුපස්සේ යන්න. එයාට ඉන්විටේෂන් එකක් දුන්නා. නමුත් එයා ඉන්විටේෂන් එක ගත්තේ නෑ. අද සදා කාලෙම එයාට පසුතැවිලි වෙන්න බෑ. මම කියන්නේ he now has an eternity to regret, no opportunity to repent. එයාට ඒ කියන්නේ දුක් වෙන්න කාලය තියෙනවා සදා කාලෙම. නමුත් පසුතැවිලි වෙන්න තියෙන කාලය ගියා. පසුතැවිලි වෙන කාලේ අපිට තියෙන මේ ලෝකෙ විතරයි. 22 වෙනි පදේ කියනවා එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණ බැවින් ඔහු ඒ කීම නිසා උමන මැලවි ශෝකයෙන් යන්ට ගියේ. එදා ශෝකයෙන් ගියා, අදනුත් ශෝකයෙන් ඉන්නවා. එදාට පසුතැවිලි වෙන්න අවස්ථාව තිබුණා, අද පසුතැවිලි වෙන්න අවස්ථාව නැහැ. ඉතින් මේ කන්‍යාව කියලා කියන්නේ ඒගොල්ලෝ තමයි. හොඳ අය, හොඳ මිනිස්සු. නමුත් ඒගොල්ලෝ යම් කිසි දෙයක් කළේ නැහැ. අපි බලමු ඒගොල්ලෝ මිස්සුනේ මොනවද කියලා. අපිව දෙවියන් වහන්සේ මවලා තියෙන උන්වහන්සේගේ ස්වරූපේ. අපේ පාපේ උන්වහන්සේ සම්පූර්ණව
උන්වහන්සේගේ ලැබීම සෝදලා උන්වහන්සේ අපිට ස්ථානයක් දීලා තියෙනවා. පළමු ආදම්ට තුලත් උසස් ස්ථානයක්. ආදම් පාපය කරන්න ඉස්සෙල්ලා යම්කිසි බලයක් ආදම්ට තිබුණා. යම්කිසි කැඳවීමක් ආදම්ට තිබුණා. ඒකට ප්‍රිය උසස් ස්ථානයකට යේසුස් වහන්සේ උන්වහන්සේගේ ලෙයින් අපි අපිරිසිදු කරලා අපිට දීලා තියෙනවා. ඒ වගේම අපිට දීලා තියෙන ස්ථානය එකම ප්‍රොපෙතකරුවෙකුට කෙනෙකුට හෝ යේසුස් වහන්සේ උන්වහන්සේ මැරෙන්න ප්‍රථමයෙන් කිසි කෙනෙකුට ඒ විදිය උසස් සුද්ධ කිරීමක් පාපයෙන් සුද්ධ කිරීමක් ලැබුණේ නැහැ. හීබ්‍රු 9:13 සිට 14 කියනවා මේ පරණ කිවිසුමේ යේසුස් වහන්සේගේ එන්නේ ඉස්සෙල්ලා පරණ කිවිසුමේ කාලයේදී සෙනගව ඒගොල්ලන්ගේ ලෙයින් ඒගොල්ලන්ව ධර්මිෂ්ඨ මේ තාවකාලික ධර්මිෂ්ඨකම තුලද ගිනාවේ සතුන්ගේ ලෙයින්. නමුත් කියනවා අද ඔයාලා දීලා තියෙනවා යේසුස් වහන්සේගේම ලෙයින් කියලා. ඒකින් උනේ හරියට වගේ පරණ ජීවිතේ තිබුණ පාප ඒව ඔක්කොම හරියට මේ පොඩි ලී පෙට්ටියකට ඩයිනමයිට් එකක් දාලා ඒ ලී පෙට්ටිය පුපුරවම කොහොමද? ඩයිනමයිට් තියෙන්නේ මේ කඳු පුපුරවන්නේ. ඒ ඩයිනමයිට් එක අරගෙන පොඩි ලී පෙට්ටියකට දාලා පුපුරවම ඒ වගේ පරණ ජීවිතේ පව ඔක්කොම සියලු දේ දෙවියන් වහන්සේ නැති කළා දැම්මා. තේරෙනවද? ඊට පස්සේ අපි උන්වහන්සේ සමග අපි මැරුණ උන්වහන්සේ සමග. වතුර බෞතිස්මේදී අපි උන්වහන්සේ සමග භූම දාන කළා. අපි යේසුස් වහන්සේ තුල අපි නැවත නැගිට්ටා. ඉතින් ඒ විදිය පවර් එකක් අද තියෙන්නේ අපිට. right? දැන් ඒක හරියට එක්ස්ප්ලෝෂන් එක. විශාල පිපිරීමක් වුණා. ඊට පස්සේ ඒ පිපිරීම එතනින් නැවතුනේ නැහැ. අපේ ජීවිතේට ඊට පස්සේ පිපිරීමේ බලය ආවා. පිපිරීමේ බලය අන් අයගේ ජීවිතවලට ඒ විදිහ පිපිරීමක් ගේමේ බලය ආවා. ඒක ආවේ කවදද? යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඒ උපදවසේ. යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඒ උපදවසේ. දැන් අපේ පරණ ජීවිතෙන් අපි සම්පූර්ණයෙන්ම ගැලවුණා. අලුත් ජීවිතයට ගෙනල්ලා අපිට අපේ අතට බලය දුන්නා. දැන් ක්‍රියාපොතේ 1:8 කියනවා එවිට නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදායේද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නවියයි කිව්සේ. දැන් අපිට විශාල පඩියක් දීලා තියෙනවා. අපි වැඩ කරන මිනිස්සයා අයිතිකාරය බොහොම හොඳ මිනිස්සෙක් නේද? විශාල පඩියක් දීලා තියෙනවා. අපි එහෙනම් අපිට වගකීමක් තියෙනවා. ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ දීලා තියෙන තනුතුන? මම මොකද්ද කළ යුත්තේ කියන ආන්ද. මං ඒ දේ ඇහුවේ නැත්තම් මම අඥානයෙක්. රේ කලුසයි කියන්නේ අපේ මේ ෆිලිපීන්ස් වල ප්‍රෙසිඩන්ට් AOG එකේ එයා තමයි ලොක්කමුළු ෆිලිපීන්ස් වල ජෙනරල් සුපිරින්ටෙන්ඩන්ට් of AG ෆිලිපීන්ස්. okay එයා අපි ආව පුද්ගලිකව දන්නා අපේ ඉඳලා ඇවිල්ලා තිනවා මම මෙහි ආපුවම කොන්ෆරන්ස් වලට මම යාට මගේ අපේ කාර් එක දෙනවා යූස් කරන්න අපි ගිහිල්ලා තියෙනවා පුද්ගලිකව එයාව දන්නවා. තේරුණා? එයාට දෙවියන් වහන්සේ අනකලා. එයා ඉස්සරහගේ ෆේමස් සේයින් එකක් කිව්වත් තිබුණාලු මේ ඕගොල්ලෝ මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා උන්වහන්සේගේ නාමයෙන් පණිවිඩය අරන් යන්න ඕනේ. මිෂනරිස් ලයිට් යන්න ඕන අයන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම යන්න බැරි නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ සඳහා යනකොට මුදල් අතින් බොහොම ජෙනරස්ලි මේ උදව් කරන්න ඕනේ. ඒකත් කරන්න බැන්නම් අඩු හරිය යාඥා කරන්න හදනවා කියලා. එයා දුන්නා මිනිසුන්ට ඔප්ෂන් 3ක්. එකක් දෙවියන් වහන්සේගේ නාමයෙන් යන්න කියලා. දෙවෙනි දේ යන්න බැරි නම් මුදල් වලින් ඒ යන අයට සපෝට් කරන්න කියලා. තුන්වෙනි එක මුදලුත් දෙන්න බැරි නම් අඩු ගන්න යාඥා හරි කරන්න කියලා. දවසක් යේසුස් වහන්සේ මම කියන්නේ එයාගේ කනට ගැහුවා. කියන්නේ දෙවියන් වහන්සේ විශාල තරහටුවක් කරා. කිව්වා "වැට කවුද අවසර දුන්නේ ඒ මිනිසෙන්ට කියන්නේ මාගේ නාමයෙන් යන්න නැතුව වෙන දේවල් කරන්න පුළුවන් කියලා." මතකද කිව්වා එයා අපිට? right?
වැෑත කවුට දෙවන් වහන්සේ අවතුරු දුන්නේ. මම ඒගොල්ල අපි හැබැයි කෙනාට මේ ඩුනාමිස් පවර එක දීලා තියෙන්නේ ඒගොල්ලන්ට මම කියන ස්ථානයට යන්න. දෙවන් වහන්සේ පාවිච්චි කරපු අය බලන්න. පුටි මනුස්සයෙක්ම පාවිච්චි කරලා ලොකු මනුස්සයෙක්ම පාවිච්චි කරලා. ඔයාට මම නම් පටිය ගෙවන්නේ. ඔයාට තියෙන්නේ යාට උදව් කරන්න ඒ ස්ථානයට යන්න. නමුත් ඔයාට බෑ කියන්න මේ ඔයගොල්ලෝ මේ ළඟ ඉන්න එක අසල්වාසීද දෙවන් වහන්සේ ගැන කියන්න නෑ වැඩ කියන්න බෑ ඒක. වැඩ කියන්න පුළුවන් ඒක කරන්න කියලා. නමුත් ඒක නෙමෙයි කැඳවීම. අපි මිනිස්යන්ගේ පුද්ගලික කැඳවීම සොයාගත යුතුයි. ඒක සොයාගත්තේ නැත්නම් දෙවන් වහන්සේ ඉදිරියට ගියාම මේ මිනිස්යන් ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම ඒකව මග පෙන්නපු ගුරුවරයාටත් විශාල බලපෑමක් වෙනවා. බයිබලයේ කියනවා ඔබ සියලු දෙනාම ගුරුවරයෙක්ගෙන් ආශා වෙන්න එපයි කියලා. යාකෝබ් 3:1 කියනවා ඒ ගුරුවරුන්ට එන මොකක්ද කියන්නේ මේ ධර්මයේ මේ ජජ්මන්ට් එකක් මේ පනිෂ්මන්ට් විනිශ්චය ඒගොල්ලන්ට එන විනිශ්චය හරිම භයානකයි කියලා. ඒ කියන්නේ අපි තියාගන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට මේ විදිහට පවර් එකක් දෙන්නේ එයාගේ වැඩේ කරන්න. යේසුස් වහන්සේ තුලට අපි ගැලවීම ආපම අපි උන්වහන්සේ අපිව මිලදී ගත්තයි කියලා කියනවා. It was අපිට ඩිනාමිස් පවර් එක දෙවියන් වහන්සේ දෙනවා. මට the high 13 කියනවා for thine is the kingdom and the power. වහන්සේ යේසුස් වහන්සේ කියනවා මේ පවර් කියන්නේ ඒ වචනේම තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ මේ ක්‍රියාපතේ 1:8 ස්වර්ග රාජ්‍යයෙන් එන පවර් එක ස්වර්ග රාජ්‍යයේ එන පවර් එක දෙවියන් වහන්සේගේ පවර් එක තමයි අපිට දෙන්නේ. අපිට තියෙන්නේ ඒගොල්ලෝ උදව් කරන්න ඒ කියන උදව් කරන්න ඒගොල්ලන්ගේ ස්ථාන වෙන එක එන්නේ කියලා. and අපි කොහොමද දැන් සමහර අය ගැලවිලා ඒගොල්ලෝ බොහොම හොඳයි පල්ලි එනවා ඔක්කොම කරනවා 100,000 දෙනවා ඔක්කොම උලුවක එක්කම කැඳවම් පාස්ටර් ඇවිල්ලා කියනවා කියලා පාස්ටර් යාඥා කරනවා සාක්ෂි දෙනවා ඒ ඔක්කොම කරනවා අපි සාමාන්‍යයෙන් හැපි. නමුත් දෙවියන් වහන්සේ හැපිද? දෙවියන් වහන්සේ හැපිද? මේ බිලියන්ස් ඔයාට මෙච්චර පවර් එකක් දීලා තියෙනවා. බිලියන්ස් කියන්නේ අද බිලියන 7 ඉන්නවා ලෝකේ. වැඩිම වුණොත් 1 බිලියනයක් ඉඳලා දෙවියන් වහන්සේ දන්න අය. 6 බිලියන 6 දෙවියන් වහන්සේගේ වචනේ අහලා නැහැ. එහෙනම් ඔයාට තියෙනවා වගකීමක් ඒ වචනේ දෙවියන් වහන්සේ විදිහට ප්‍රකාශ කරන්න. තේරෙනවද? ඉතින් ඒ දේ කලේ නැත්තම් මෙච්චර ඔබ වෙනුවෙන් කළා. ඔබ මා වෙනුවෙන් ඔබගේ කැඳවීම තුල ආවේ නැත්තේ කියලා කිව්වොත් කියනවා මම ඔයාව දන්නේ නැහැ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා අපි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා කියලා බලය ආදම්ට වැඩිය. ඒ උපති පොතේ 1:26 තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදාම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසෙක. ඇත්තට අපේ ජීවිතේ පසුබිම් බලනකොට දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරන්නේ මොකද කියලා දන්නේ. මම අවුරුදු මම කවදාවත් ලේසින් සාක්ෂියක් දෙන්නේ අන්තිමව කැමති නැහැ පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේ අපිව රටවල් 25කට වැඩිය ගෙනිච්චා. රටවල් 17ක ප්‍රමාණ රටවල් වල අපි දෙවියන් වහන්සේ සේවය කළා. දෙන්නවා මේක සුළුයි. මම තිස්සෙම ඉඳගෙන කල්පනා කරන්නේ ස්වාමීනි මේ කලා මදිනේ. ස්වාමීනි තව මොනවද ඔබ වහන්සේ වෙනුවෙන් කළ යුත්තේ? ස්වාමීනි දෙර නැගිටලා අපි අඬනවද? Actually we had to cry. අපි අඬන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන දන්නේ නැති අය ගැන කියනවා. දෙවියන් වහන්සේ අපිව ගැලෙන්නේ not to be nice Christians. ලස්සන ක්‍රිස්තියන්ලා හලෝ බොහොම polite බොහොම යහපත් ඒව අවශ්‍යයි. තාමත් අවශ්‍යයි. නමුත් ඒක අත්‍යවශ්‍යම පපනයි. අපි දෙවියන් වහන්සේට අපේ පාපේ අරන් දාන උන්වහන්සේ සෑම දෙම වියදම් වුණා. මුළු ජීවිතේ මම එදා ඔයගොල්ලෝ පුළුවන් නම් නැවතත් අහන්න මේ පාසෝව ගැන කීපේ කියන දෙවියන් වහන්සේ අවුරුදු 4000කට වැඩි කාලයක් එයාගේ පුත්‍රයා දෙස බලලා කිව්වා මම කවදා හරි කුරුසියට දාන්න ඕනේ.
මනුෂ්‍යයන්ව ගලව ගන්න කියලා. මේ ප්‍රපන කළ දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ අපිට කැඳවීමක් තියලා තිනවා. ඔය කියවලා බලන්න එපිස පොතේ 2:8 සිට 10 දක්වා. එතකොට එල්දර පොතේ 1:5 සිට 6 දක්වා. ජෙරමායාට කිව්වා ජෙරමායා 1 යෙරමියා 1:5 ඒ ගොක්ස් තැන්වල කියනකොට පේනවා අපිව දෙවියන් වහන්සේ ගලවලා මේ ලෝකේ තියෙන්නේ උන්වහන්සේගේ කැඳවීම ඉෂ්ට කරන්න කියලා. දැන් පළවෙනි උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්න ඕනේ කියලා. අපිට දෙවියන් වහන්සේ මේ විදිහේ බලයක් authority එකක් දුන්නේ උන්වහන්සේගේ කැඳවීම ඉෂ්ට කිරීම පිණිස කියලා. අපි බලමු මොන විදිහේ කැඳවීමක්ද අපිට දීලා තියෙන්නේ කියලා. එල්දර පොතේ 1:5 සිට 6 දක්වා කියනකොට උතන නෑ. ඒක කියලා දෙනවා අපිට kingdom of priest පූජකයන්ගේ රාජධානිය කියලා. අපි රජකම සහ පූජකයගේ බලය දෙනවා කියලා. යේසුස් වහන්සේ තිබුණ බලය තුළ අපිට දෙනවා කියලා තියෙනවා. ඒ බලය තුළ කතා කරනකොට කියන්නේ මොනවද? යේසුස් වහන්සේ ආපුවම servant king. දැන් king. දැන් king විතරක් නෙමෙයි දැන් king of kings. දැන් රජුරන්ගේ රජුරෝ. නමුත් යේසුස් වහන්සේ මේ ලෝකේ ගමන් කරනකොට ගමන් කළේ servant king. සේවක රජ කෙනෙක් හැටියට. දෙවියන් වහන්සේ අපිට කියන උන්වහන්සේ වගේ අර කවුද කියන්නේ මේ මල්කිසෙදෙක්ගේ විදියට servant king කියලා කියනවා කියලා. තේරෙනවද? අපි කොහොමද දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නේ? අපි හරි ආසයි ලේසි විදියට ප්‍රශංසා කරන්න. ගීතිකා ලියනවා, අපි ගීතිකා කරනවා. එතකොට මේ වචනෙන් කියනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේට තරම් මම කිසි කෙනෙකුට ආදරේ නැහැ. ඔබ වහන්සේට මම ගෞරව කරනවා, ඔබ වහන්සේට කැප වෙනවා, ඔබ වහන්සේට කීකරුනවා කියලා. නමුත් අපි ඒක ගැන ප්‍රායෝගිකව ඉන්න යොහන් 17:4 කියනවා ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුව කර ඉංග්‍රීසියෙන් කියනවා I have glorified you on earth. I have finished the work. ඔබ මට කරන්න දුන් වැඩ සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා. පොළවේදී ඔබට ගෞරවය පැමිණීමේ අපේ දෙවියන් වහන්සේ මේ මිනිස්යා පොළවේ ගෞරව කරන්න ඕන නම් මට කාර්යයක් තියෙන කරන්න. ඒ කාර්යය තමයි දෙවියන් වහන්සේ මට කරන්න දුන් වැඩ තීන්දුව කර. I'll read in English. I have glorified you on the earth. I have finished the work which you have given me to do. Then අපිට බෑ දෙවියන් වහන්සේ ප්‍රශංසාව ගේන්න. උන්වහන්සේ දුන්න වැඩේ ඉවර කරන්න නැතු කියලා. යොහන් 20:21 කොටසක් කියනවා පියාණන් වහන්සේ මා එව්වක් මෙන්ම මමත් නුඹලා යවෙමි. ඒ පියාණන් වහන්සේ මාව එව්වේ මොකද? රාජකාරියක් දීලා, ජොබ් එකක් දීලා, ක්‍රියාවක් දීලා. ඒ වාගේ තමයි අද දෙවියන් වහන්සේ අපිව මේ ලෝකෙට එවලා තියෙන්නේ. අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. මේට පරතරව කිසි ගැන්වීමක් කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා යාකෝබ් 3:1 කියනවා ගුරුවරන් වන්න අපට වඩා බලපොරොත්තු විනිශ්චයක් පැමිණෙන බව දැනගන්න අවශ්‍යයි. ඒ තමත්ම අවශ්‍යයි. අපි පළමුවෙන්ම අපි දෙවියන් වහන්සේගේ හදවත පස්ස දුවන මිනිස්සු. දෙවියන් වහන්සේගේ මොනවාද ගන්න නෙමෙයි. දැන් මම කාට හරි ආදරෙන් අපේ පුතා, අපේ දුව අපි ඒගොල්ලන්ට කතා කරනකොට ඒගොල්ලෝ හොඳ රැකියාව දෙන්නම හොඳ රැකියාවල් කරනවා. නමුත් අපි බලන්නේ පුතාගෙන් ගන්න නෙමෙයි. පුතාට මොනවද දෙන්නේ? දුවගෙන් ගන්න නෙමෙයි. දුව වෙනුවෙන් මොනවද කරන්නේ? right එරින් වැඩේම ළමයින්ට ඇඳුම් මහනවා ෂොප් එකකට ගියොත් මොනවද මුණු පුරන්න ගන්න කියලා බලනවා මොනවද දුවට ගන්න කියලා බලනවා මොනවද පුතාට ගන්න කියලා බලනවා දැන් මගේ හදවතේ හුඟක් බර තියෙන්නේ අපේ ළමයි අපේ දරුවන් සහ දූ දරුවන් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත තුළ ජීවත් වෙන එකයි තේරෙනවද ජීවත් වෙන එකයි අපි දෙවියන් වහන්සේට ආදරේ නම් අපි උන්වහන්සේ සමග ආශ්‍රය කරන්න ඕනේ. උන්වහන්සේ කියනවා නම් නුඹයි මමයි ස්වාමි පුරුෂයා සහ භාර්යාවක් මෙන් එක් වෙන්න ඕනේ කියලා. එහෙම කියනවා නම් දැන් ස්වාමි පුරුෂයා භාර්යාව එක් වෙනවා කියලා කියන්නේ කොහොමද? ඒ දෙන්න එකට ගමන් කරන්න ඕනේ. ස්වාමි පුරුෂයාගේ භාර්යාව එකට ගමන් කරන්න ඕනේ. මතේ 28:20 කියනවා මේ නුඹලා when you go නුඹලා යන විට මාගේ කාර්ය කරන්න යන විට මම නුඹලා සමග නිරන්තරයෙන්ම ඉන්නවා කියලා. ඉතින් අපිට දෙවියන් වහන්සේව නිරන්තරයෙන්ම අවශ්‍ය නම්, යේසුස් වහන්සේ සමග නිරන්තරයෙන්ම ගත කරන්න අවශ්‍ය නම්, අපි උන්වහන්සේ දීලා තියෙන කැඳවීම තුළ යන්න ඕනේ. නැත්නම් අපි
අඥාන භාර්ය බවට පත් වෙනවා. බයිබලයේ කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව අපිට සන්තෝෂ කරන්න කෙහෙත් බෑ කියලා. Without faith it is impossible to please God. Hebrew 11 ගැන කියනවා. So I don't know you ඊට දැන් මම මෙච්චර කල් කියපු ඒවලට තවත් ගැඹුරට යනවා. ඒක තමයි මතෙව් 25 අන්තිමටම එනවා තලෙන්ත උපමාවට. මතෙව් 25 ආයන්නේ මතෙව් 24ට පස්සේ. ඒ 24 කියන්නේ අන්තිම කාලය ගැන. තන්නේ කර අන්තිම කාලය ගැන කතා කරලා මුළු 25ේම කතන්දර තියෙන අන්තිම කාලය ගැන. අන්තිමට එනවා parable of the talents ළඟ මේ කියවන්නේ. මතෙව් 25 29 සිට 30 දක්වා. මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. නමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහ කරනු ලබන්නේය. ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරෙහි දමන්න. එහිදී හැදීමත් තත්මිටි කෑමත් වන්නේ යයි කීවේය. මේක කිව්වේ අන්තිම කාලේ ගැන. අන්තිම කාලේ කියන්නේ හැංගීමත් තත්මිටි කෑමත් වෙනවා කිසිම දෙවියන් වහන්සේ වෙනුවෙන් බරක් ඇතුව සේවය නොකරපු අයට. අන්තිමට කියන්න යම් කිසි දෙයක්. මේක හුඟක්ම පාලක නායකයෙක් නම් එහෙම ටිකක් දැහුම්කන් දෙන්න. දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මිනිස්සුන්ව ගලවගෙන ඒගොල්ලන්ගේ ලෙඩ සුව කළා ඒගොල්ලන්ගේ ඒ විදිහේ මේ බබෙක් වගේ බලා ගන්න නම් එහෙනම් අපිට අවශ්‍ය දේශකය සහ සභාපාලකයෝ පමණයි. ගුරුවරුත් අවශ්‍ය නැහැ. අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන මිනිස්සුන්ව ගලවගෙන ඒගොල්ලන්ව ටිකක් බලා ගන්න නම් එහෙනම් අපිට ගුරුවරු අවශ්‍යත් නැහැ, අපොස්තලවරු අවශ්‍යත් නැහැ, අනාගත වක්තවරු අවශ්‍යත් නැහැ. ඇයි දෙවියන් වහන්සේ කියන්නේ සභාවට උන්වහන්සේ දීලා තියෙනවා අපොස්තලවරු, ප්‍රොෆෙටවරු, දේශකයෝ, සභාපාලකයෝ සහ ගුරුවරු. මොකද ඒකට දීලා තියෙන හේතුව මොකටද? To equip the saints for work of ministry. දෙවියන් වහන්සේගේ සෙනගව වේ කියවල බන්නේ එපිසෝඩ් 4:11 ඉඳලා දෙවියන් වහන්සේ වැට බාර දෙන සෙනග දෙවියන් වහන්සේ වැට බාර දෙන සෙනග ඒගොල්ලන්ගේ කැඳවීමට ඒගොල්ලෝ සුදුසුකම් කිරීම පිණිසයි අද සභාවක් තියෙන්නේ. සභාව තියෙන්නේ සමහර සභාවල මේ ඔයා මේ ෆුල් ටයිම් මිනිස්ට්‍රි එකේ නැත්තම් කමියුනියන් මෙසේජ් එකක්වත් දෙන්නේ නැහැ. අද හැම මිනිසයාම ඒ සභාවේ ඉන්න හැම මිනිසයාගේම කැඳවීම තුළට ඒගොල්ලන්ට උදව් කිරීම පිණිස ඒගොල්ලන්ව ශක්තිමත් කිරීම පිණිස දෙවියන් වහන්සේ අපොස්තලවරු, ප්‍රොෆෙටවරු, දේශකයෝ සහ ගුරුවරු දීලා තියෙනවා. ඒ දේ සභාවල වෙන්නේ නැත්තම් දෙවියන් වහන්සේ අපිට විනිශ්චය කරනවා, ඒගොල්ලන්ට විනිශ්චය කරනවා. ඒගොල්ලන්ගේ කැඳවීම සොයාගෙන කරපු නැති හින්දා අපි හිටියේ නෑ ඒ විදිහේ සභාවල. අපි හිටියේ සභාවල මම උගනා තුන්කෝක්ම දේවල්ම තව ශක්තියෙන් ඉගෙන ගත්තේ. මම තම ශක්තියෙන් කියන නරකේ සුද්ධාත්ම වහන්සේගේ සවුන් වහන්සේගේ වචනේ එක දෙයයි අපි දෙවියන්ව කළේ. අපි යේසුස් වහන්සේට ප්‍රේම කළා. යේසුස් වහන්සේට අපි ප්‍රේම කරපුවා මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. අපි ප්‍රේම කරන කෙනෙක් උදේට නැගිට මහනේ තේකක් හදලා දෙන්න. ඔයා වෙනුවෙන් මම කුමක්ද කරන්න ඕනේ? අපි ප්‍රේමයෙන් නොකරන අපේ සේවකයන්ව දැක්කම එහෙම නැත්නම් අපේ බොස්ව දැක්කම අපි අහනවද මට අද ඔයාගෙන් මොනවද ගන්න පුළුවන් කියලා. ඒකින්ද මේ ඥානවත්ී අවශ්‍යයි. මම ඊළඟ පොයින්ට් එකට යන්නම්. මම කිසිකත් නුඹලා නොදන්නෙමි. මතෙව් 7:21-23 දක්වා. දැන් අර ඉස්සලා තදේම අල්ලගන්න අපි උදව් කරපු මිනිස්සයන්ට ඒගොල්ලන්ගේ කැඳවීම තුළට එන්න තුර දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. යාකෝබ් 3:1 කිව්වා ගුරුවරුන්ව විශේෂ විනිශ්චය ස්ථානයකට ගෙනවා කියලා. ඒ විනිශ්චය කියන එක නරක දෙයක් නෙමෙයි. ඒ විනිශ්චය කරන්නේ ඔයා කරපු දේ හැටියට ඔයාට ප්‍රතිඵල දෙන එකයි. ඉතින් මේ විනිශ්චය දවසට අපිට සන්තෝෂ දවසක් වෙනවා අපි අපේ කාලය කරන්නේ. ඒ දෙවෙනි කොටසේදී කියනවා I never knew you. මම කිසි කාලයකට නුඹලා නොදන්නෙමි.
නමුත් ඒ කියපු අය ආපුවම ඉස්සෙල්ලා කොට්ටාසයට අහුවෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ සේවය කරපු අය. මේගොල්ලෝ විශාල සේවය කරපු අය. අනාගත වාක්‍ය කිව්වා, දේශනා කළා, ලොකු මිනිස්ට්‍රීස් තිබුණා. ඒ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මම මේක කළා, මම මේක කළා. අර මම මෝසෙස්ට වැඩිය මම දවසක් ආයව පාස්ටර් කෙනෙක් කියනවා එයා පවුල්ටත් වැඩිය මේ දුක් විඳලා තියෙනවා මතකද? මේ යා පවුල්ටත් වැඩිය ලොකු සේවයක් කරලා තියෙනවා කියලා. කියන්නේ හැබැයි වගේ රෙකෝඩ් එක තියාගෙන දෙවියන් වහන්සේ. වගේ රෙකෝඩ් එක තියාගෙන දෙවියන් වහන්සේ. නමුත් මේ කොට්ටාසය ආපුවම දෙවියන් වහන්සේගේ නාමයෙන් සේවය කරපු අය. ඒකට කියනවා මම කිසි කලෙකත් නුඹලා නොදන්නේ මම නොහැඳින්වීම. මම හිතන්නේ මේක වැඩි විස්තර කරන්න අවශ්‍ය නැහැ. පවුල්තුමා කියනවා ෆිලිපින් එකේ සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරති. සමහරු ඊර්ෂ්‍යාවෙන්ද වැරදි ඊර්ෂ්‍යාව පමණක් වැරදි චේතනාවලින් දෙවියන් වහන්සේට තියෙන ප්‍රේමය තුලින් නෙමෙයි ඒගොල්ලන්ගේ තියෙන ආත්මාර්ථකාමී චේතනා තුලින් සමහරු විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරති. ගාකයි පටන් ගත්ත බොහොම ලස්සනට සොලොමෝන් බොහොම ලස්සනට පටන් ගත්තා. අරගෙන මගදී යනකොට ඒගොල්ලන්ට එක එක ටෙම්ප්ටේෂන්ස් පරීක්ෂා ලැබෙනවා. දැන් කොළම කියනවා ඔයාගේ දේශනා හරි ෂෝක් කියලා. අයියෝ ඔයා නගත වාක්‍යවල දුන්නා පාණ්ඩ වැඩ ගොඩයිනේ ඔයා හරි ෂෝක්නේ හරි හොඳයිනේ කියලා මිනිස්සු ඇවිල්ලා ඔසවන්න පටන් ගන්නවා. you know දාවිත් සවුල් සමග ඉන්න කාලේදී දාවිත් යාගේ කාර්යය කළේ. යා සටනට ගියාම දෙවියන් වහන්සේ යාළඟ ඉඳලා යාට හරියට මේ ජයගත්ත ඔක්කොම යාගේ යුද්ධ වලින්. ඉතින් ඒකින්ද අර වටේ හිටිය ස්ත්‍රී කියන්න පටන් ගත්තා දාවිත් 1000ක් මරුවේය නෑ මේ සවුල් 1000ක් මරුවේය දාවිත් 10000ක් මරුවේය කියලා. තේරෙනවද? ඒ වාගේ මිනිස්සු අපිව ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. ඒකලාට අපිට මුදල් දැක්කම ඒ අතට ආකර්ෂණය වෙනවා. එතකොට බලය දැක්කම TV එකේ TBN God channel අරවල යනකොට අපිට එක එක පරීක්ෂා එනවා. සමහරවිට පරීක්ෂා නිසා අපි දෙවියන් වහන්සේ තියෙන ප්‍රේමය තුලින් ක්‍රියා කරනවා වෙනුවට අපි වෙන විදියට යන්න හදනවා. you know පවුල්තුමා එයාටින් ජයගත්තු එක්කෙනෙක්. දවසක් පවුල්තුමා විශාල වෙලාවක් දේශනා කර කර ඉන්නකොට උඩමහලේ ඉඳලා ඉඳගෙන හිටිය මිනිස්සෙක් වැටුණා. I think තුන්වෙනි මහලේ ඉඳලා මම හිතන්නේ වැටුණා. වැටුණම මම දන්නවා බෙල්ල තමයි ඉස්සලම යන්නේ කියලා. බෙල්ල කැඩිලා ලේ ගොඩක ඉන්න ඇති. පවුල් පල්ලෙහාට ආවා. ඒ මිනිස්සයා මලමින් ගෙන නැගිට්ටා. උඩට ගියා. ඊට පස්සේ එයා ඒ ගැන කතා කළෙත් නෑ. ඊට පස්සේ එයා දිගටම ගියේ එයාගේ පණිවිඩය අරගෙන. අද පණිවිඩය නැති වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ අපිට තියෙන ආදරයෙන්ද දෙවියන් වහන්සේ මනුෂ්‍යයට තියෙන ආදරයෙන්ද සමහර විට අපිට දෙවියන් වහන්සේ අපිව බලෙන් පුරවනවා. පුරවපම හොඳට ආචාර්යයන් ආපු අය අද සමහර විට අපි සාක්ෂි දෙන්නේ මොන චේතනාවෙන්ද? පවුල් ගැන කතා කළේවත් නෑ. තේරුණාද? ඉතින් යක්ෂයා අපිට කියලා තියෙනවා යන ස්ථානවල යේසුස් වහන්සේට ආව පරීක්ෂා තුනක් කල්පනා කරලා බලන්න. පරීක්ෂා තියලා තියෙනවා යන ස්ථානවල අපිව පුළුවන් නම් වටන්න. සොලොමන් මෙපමණ ඥානෙ තියාගෙන වැටුණා නම් අපි ප්‍රවේශමෙන් නොගියොත් සමහර විට අපිත් වැටිලා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසාවට කියනවා වෙනුවට උන්වහන්සේගේ ග්ලෝරි එක අපි දාගෙන ඒක ලොකු අවුලක් ඇති කරගන්නවා. අවුලක් විශේෂ අවුලක් සංගින කියන අච්චාරුවක් ඇති කරගන්නවා. අන්තිමට අප යේසුස් කියන මම දන්නේ නැහැ කියලා ඔයාව. අපි විශේෂයෙන්ම අන්තිම කාලේ මම කැමති නෑ නම් කියන්න. විශේෂයෙන්ම අන්තිම කාලේ අපි හුඟාත්ම බලාපොරොත්තු වෙච්ච දේව සේවකයෝ ජාත්‍යන්තර දේව සේවකයෝ අද පරීක්ෂාවට වැටිගෙන යනවා. සමහර අය අපි දන්නෙත් නෑ ඒගොල්ලෝ පරීක්ෂාව තුළ ජීවත් වෙනවා කියලා. ඒ යේසුස් වහන්සේ පමණයි දන්නේ ඒගොල්ලෝ කුමන පරීක්ෂාව තුළද යන්නේ කියලා. ඉතින් අපි හුඟාත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට තියෙන එකම පවුලයි. අපි ඒගොල්ලන්ගේ තව ලක්ෂණයක් තමයි
ඒගොල්ලන්ට බෑ තවත් එක්කෙනෙක් එක්ක ක්‍රියා කරන්න. සභාවක එහෙම නැත්නම් ලොකු දේවය සේවය කරන එක්කෙනෙක්ට විශාල බරක් නැත්නම් අනිත් අයට කිට්ටු වෙන්න. ඒ කියන්නේ එයාට රාජධානියේ දෙවියන් වහන්සේගේ හදවත නැහැ. දෙවියන් වහන්සේගේ හදවත නැහැ. මම ඒක පෙන්නන්න බයිබලයේ. අපිට නැත්තම් ඔය අපි ඉන්න විශාල සභාවේ නායකයන්ට ලොකු බරක් නැත්තම් අනිත් සභාවලට උදව් කරලා අනිත් සභාවල් ඔසෝලා අනිත් සභාවට යාඥා කරලා ඒගොල්ලෝ සමග එකට යන්න. විශේෂ මේකක් තියෙනවා සරක් රණ කෙනෙක්. යා දුවගෙන ගිහිල්ලා වැටුණා. මේ ඔලිම්පික්ස් වල වැටුණා. ඉස්රායෙල් වැටලා තුවාල වුණාම අර දුවගෙන අනිත් ආපු අය ඔක්කොමලම නැවුතුවා. නවත්තලා පස්සට ඇවිල්ලා අරයව උසෝගෙන ඔක්කොමලම ඉදිරියට ගියා. ඒ කතාව මතකයි. අද කොච්චර ගෝල්ඩ් මෙඩල්ස් ගහපු කොච්චර අය ඉන්නවද? අපිට එක නමක් මතක නැහැ. එක කතන්දරයක් මතක නැහැ. නමුත් අපි යුනිටි එකකින් වැඩ කරපු කතන්දරේ අපි කවදාක්වත් අමතක වෙන්නේ නැහැ. යේසුස් වහන්සේට තියෙන බර මේකයි. අපි දැන් මම අද උදේත් මම එන්ටික සමහර ක්‍රිස්තියානිකාරයෝ ඉන්නවා අපිට අරියාදු කරපු අය. අපිට අරියාදු කරපු ක්‍රිස්තියානිකාරයෝ ඉන්නවා. මම කිව්වා අපි ලන්ච් එකක් දාමු. ඒකට ලන්ච් එකක් තියලා කතා කරමු. කතා කරලා අපි කිව්ව මේ මම කියන්නේ ඊටු කතාව අපි ආස කරන්න ඕනේ දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්න. අපේ දුවයි පුතයි දෙන්න සම්බන්ධ වේ. පුතා දුවට උදව් කරන්න බලනවා, දුව පුතාට මොනවද කරන්න කියලා බලනවා. ඒ දෙන්න සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ බලන්නේ මේ දැන් තාත්තා කොහොමද මේ එයාගේ වත්කම විදන්නේ. ඒවා මුකුත් කල්පනා කතා කරන්නේ නැතුව ඒ දෙන්න සමාදානයෙන් ඉන්නකොට එරින්ටයි මට විශාල සන්තෝෂයක් එනවා. විශාල සන්තෝෂයක් එනවා. දෙවියන් යේසුස් වහන්සේ කිව්වේ අපි එකිනෙකා සමග පමණක් නොව අප මුළු ස්වර්ග රාජ්‍යයටම යන අය සමග සමාදානයෙන් ඉන්න කියලා. එක්කෙනෙක් වගේ ස්වාමි පුරුෂය භාර්යාව වගේ එක්කෙනෙක් කියලා. ඔයාට පුළුවන්ද තව සභාවක එක්කෙනෙක් ඔයාට වැඩි ඉහළින් යන සභාවක එක්කෙනෙක් එක්ක ස්වාමි පුරුෂය සහ භාර්යාව වගේ කිට්ටු වෙන්න? ඒ හදවත නැත්තම් අද දෙවියන් වහන්සේ අපේ හදවතට අපි දුක් වෙනවා. දැන් මේ යොහන් 17:20-22 දක්වා මොවුන් ගැන පමණක් නොව මොවුන්ගේ වචනය කරන කොටගෙන මා කෙරෙහි විශ්වාස කරන්නවුන් ගැනත් ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. අප ඒකත්වයක්ම සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. ඔය කියන්නේ යේසුස් ඉදිරි ගෝලයේ හිටියා. යුදෙව් ගෝලයේ. කිව්වා ඔබ පමණක් නෙම ඔබ තුලින් මා වෙතට එන සියලු සෙනග එකම හරියට පියාණන් වහන්සේ මායි එකයි වගේ ඉන්න ඕනේ. ඒ කියන්නේ මම ක්‍රිස්තියානිකාරයෙක් දැක්කොත් එයා දුර්වල ක්‍රිස්තියානිකාරයෙක් වෙන්න පුළුවන්. එයාගේ හදවතට දුක දෙන්න මම කැමති නෑ. දුර්වල කෙනෙක් වෙනවා. එයාගේ වැරදි තියෙන්න පුළුවන්. නමුත් දෙවියන් මේ යේසුස් වහන්සේගේ යාඥාව අපිට යේසුස් වහන්සේ කොපමණ යාඥාවලට උත්තර දීලා තියෙනවද? කොපමණ? සමහර පල්ලියට ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා සාක්ෂි දෙන්න කාලයක්. ඒ ඔක්කොම කියන්නේ යේසුස් වහන්සේ කොහොමද කරපුවා? එක්කෙනෙක්වත් කියන්නේ යේසුස් වහන්සේ මාව අරගෙන මේ විශාල මේ ගැලවීම් රාජධානිය ගැන කියන සාක්ෂි අඩුයි. කොහොම ජොබ් සබ්මිට් ඒවා ගැන කියන්නේ. ඉතින් එච්චර තියෙනවා අපිට. ඒවා හොඳයි. මම කියන්නේ පයි කියලා. දෙවියන් වහන්සේ ඉක්මනට කරලා තියෙනවා. උන්වහන්සේගේ යාඥාව කළා. යොහන් 17 මෙනෙහි කරන්න දිනපතා යොහන් 17 කියවන්නේ ඒක හදවත තුලට කාවදිනකම්ම යොහන් 17 කියවලා බලන්න. කියන්නේ ස්වාමීනි වහන්සේ යාඥා කළ බවනේ වහන්සේගේ ජීවිතේ පූජා කළා සියලු දේ කළා. අපෙන් ඉල්ලන්නේ එකයි. එකට වෙන්න කියලා. පාස්ටර් වල ඕනම් පාස්ටර් මම මේ පාස්ටර් සෑන්ඩිගෙන් මම ඕක ගැන හුඟක් කලින් දැනුම් හිටියා. නමුත් මට ඒක ස්ථිර වුණා පාස්ටර් සෑන්ඩිගෙන්. සෑන්ඩිනේ දුබයි. එයා දැන් මේ ඇෆ්‍රිකන් රටවල වලට ගියාම
විශාල සභාවල් තියෙනවා. mega churches 10,000 50,000 100,000 ඉන්න සභාවල් තියෙනවා. නමුත් ඒ සභාවල් very powerful. නමුත් ඒ සභාවල් එක්කෙනාට සම්බන්ධ වෙන්නේ. ගොඩක් අය සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ නෙවෙයි හින්දා ඒ දේශය සුව වෙලා නැහැ. පෙන්නන්න තව මිනිත්තු ගානක්. ඒකින්ද අපි මේ පවර එක යුනයිට් කරන පවර එක පස්සේ දුහන්ඩෝලි අතාරින්න නැතුව යේසුස් වහන්සේ කුරුසිය දක්වා ගියා. දෙවෙනි කොරින්ති 5:9 ඉඳලා 11. එහින් උන්වහන්සේ වෙත සිටින නමුත් ඈත්ව සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමු. මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්ශාසනයේ ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ බලය එබැවින් ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම කිමෙක්දයි දන්නා වූ අපි මනුෂ්‍යයන් පොළඹමුව. නමුත් අපි දෙවියන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබ සිටමුව. උඹලාගේ හෘද සාක්ෂිවලට අපි ප්‍රකාශය සිටිමු යයි විශ්වාස කරමි. අපිට ඉන්නේ දුර්වල සහෝදරෙක් පමණයි. නමුත් එයා සහෝදරයා. අද හැම ක්‍රිස්තියානිකාරයම පියාණන් වහන්සේට පියාණෙනි කියපුවම මට කැමති වුණත් අකමැති වුණත් මට ස්වර්ග රාජ්‍යයට යන්න ඕන නම් මේ ඒ මිනිස්සයා සමග සහෝදරෙක් සහ සහෝදරියක් වෙනවා. ඒක අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ කියනවා මේ ලෝකේ ඉන්න සහෝදරයන්ට නුඹ ආදරේ නැත්තම් මේ ලෝකේ සහෝදර සමාගයෙන් ඉන්න බැන්න නුඹ කොහොමද මේ කවදාකවත් නොදැක්කපු දෙවියන් වහන්සේට ආදරය කරන්නේ. අපිට දෙවියන් වහන්සේට ආදරය කියන්න බෑ. මම අවංකයෙන්ම මගේ පාස්ටර්ට මගේ ළඟ ඉන්න එක්කෙනාට මට අරියාදු කරපු එක්කෙනාට අවංකයෙන්ම දෙවියන් වහන්සේගේ නමෙන් ආදරය කරන්න බැරි නෑ. රයිට්? මේකයි සුද්ධාත්ම වහන්සේ බලය කියන්නේ. අපි බලය ගන්න ඉස්සෙල්ලා ඕක අද ගන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා අප්‍රිකාව රටවල් ගැන. දෙවෙනි කොරින්තිය 7:14 කියනවා මාගේ සෙනග යටහත් වෙලා ඒගොල්ලන්ගේ පාපය ගැන යටහත් වෙලා පව්කම අරගෙන මාගේ මුහුණ සෙව්වොත් මාගේ සම්මුඛයේ සෙව්වොත් මම ඒගොල්ලන්ගේ පව්වලට සමාව දීලා දේශය සුව කරනවා කියනවා. දේශය සුව කරනවා. ඒ කියන්නේ අපි හරි දේ කළොත් ස්වභාවයක් හැටියට අපි කියන්නේ මාගේ නාමය දන්න මාගේ සෙනග යටත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නේ. එහෙනම් දේශය සුව වෙලා නැත්තම් අපි යටහත් වෙලා නැහැ. අපි ඇතුළත පාපය තියෙනවා. උන්වහන්සේ කියයි ඔක ලොකු සේවයක් කළා. ලොකු දේ කරුණා කළා. අර මම දන්නේ නැති අය ඉන්නවනේ ඒ කිව් එකට යන්න. අනේ ස්වාමීනි මම නෑ මම ඊළඟ කෙනාට දැන් කතා කරලා තාත්තට අඳුරලා දෙන්නේ නැහැ. ඔයා කරුණා කරලා මම දන්නේ නැහැ කියපු දන්නේ නැති කොට්ටාස දෙකක් තියෙනවා. ඒකාන්තයෙන්ම දන්නේ නැහැ කියපු කොට්ටාසේ අන්න ඒ කොට්ටාසෙට යන්න. අර යන්නේ පොලිමක් ඔයා යන්න එතනට. ලොකු දේශනාවක් කරනවා. කොහොමද මේ ශක්තිය තුළ එන්නේ? යේසුස් වහන්සේ යම් කිසි දෙයක් කළා. මෙන්න පිළිතුර. යේසුස් වහන්සේ යම් කිසි දෙයක් කළා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටන් පස්සේ උන්වහන්සේගේ මම කියන්න දේ ගැන හුඟක් මෙනෙහි කරන්න. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටන් පස්සේ යම් කිසි දෙයක් වුණා. රයිට්? යොහන් 20:19 සතියේ පළමුවෙනි වූ ඒ දවසේ සවස් වූ කල යුදෙවරුන්ට බයින් දොරවල් වසා තිබෙද්දී ගෝලයන් එක්ව සිටි තැන්හි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට උඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක. මොන සමාදානයක්ද? දැන් මේ වෙනකොට මොනවද වෙන්නේ? යේසුස් වහන්සේ මරණම ඊට පස්සේ දැන් මේගොල්ලෝ බොහොම ශක්තියෙන් ඉන්නේ යේසුස් වහන්සේව මරණයට ගෙන ආපුවා. දැන් මේගොල්ලෝ හොයනවා කවුද යේසුස් වහන්සේ ගෝලෙ කියලා ගෝලයන්ව හොයනවා. ඒ ගෝලෙ හොයන වෙලාවේ ගෝලෙ ඔක්කොම දුමාල වලට හැංගිලා ඉන්නවා. ඒ හැංගිලා ඉන්නකොට ඒ විදිහේ ස්ථානයකට හිටියේ. දැන් මේගොල්ලෝ හැංගිලා ඉන්නේ බොහොම බයෙන්. ඊට පස්සේ යම් කිසි තව දෙයක් වුණා. මේ
ඒ බය මදිවට අර මොකද ගහින් මිනි වහින් වැටිච්ච මනුස්සයාට ගොනා යන්න වගේ සිද්ධියක් වුණා. ඒ සිද්ධිය තමයි යොහන් 19දී යේසුස් වහන්සේව කුරුසයෙන් ගහලා උන්වහන්සේව සොහොන්ගත කළා. යොහන් 20දී කියනවා යේසුස් වහන්සේ නැවත නැගිටගෙන එළිදරව් ආවයි කියලා මේ ස්ත්‍රී තුන් දෙනාට ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වන් පස්සේ ගෝලයන්ටත් ඇවිල්ලා ගෝලෙ දුවලා ගිහලා බැලුවා. ඒ බැලුවට ඒගොල්ලන්ට දැන් ගහින් වෙච්ච මිනිහට ගොනා යන්න වගේ සිදුවීමක් වුණා. ඒ මොකද ඉස්සරම ඒගොල්ලන්ට කිව්වේ මේ චෝදනාවක් තිබුණා දැන් මේ යේසුස් වහන්සේ කිව්වා මේ යා මලුන්ගෙන් නැගිටිනවා කියලා. ඒකින්ද දැන් මේ ගෝලයෝ මොනවද දන්නව කරන්නේ? ගෝලයෝ මේ යේසුස් වහන්සේ සොහොන්ගත කළාන් පස්සේ හිමින් වහන්සේගේ ශරීරය හොරවම් කළා කියයි යේසුස් වහන්සේ නැගිට්ටයි කියලා. දැන් යේසුස් වහන්සේ සොහොනේ නැති වෙලාවේදී දැන් ඒගොල්ලෝ දැනගත්තා දැන් අපිට පීඩා කරන්න හොයනවා පමණක් නෙවෙයි. දැන් කියයි ඔන්න යේසුස් වහන්සේගේ බොඩි එකත් මම හොරවම් කළා කියලා තවත් අපිට චෝදනාව කියනවා. මේ විදිය බය ස්ථානයක ඉන්නේ. අපි එකලාට දෙවියන් වහන්සේ අපිට කරන්න කියන දේ කරන්න බයයි. බයයි. අපි ආසයි සමාදානෙ ගේන්න. අපි ආසයි දෙවියන් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා උන්වහන්සේ සාක්ෂි දෙන්න. නමුත් බයයි. ඉතින් ඒකෙන්ද මේ යේසුස් වහන්සේගේ ගැලවීම ඒ කියන්නේ කුරුසියෙන් අපිට අපේ පව් සේදුව ඒ ගැලවීමත් දෙවියන් වහන්සේ සේවය කිරීම කියන්නේ ක්‍රියාපොතේ එකටත් යන්න ඉස්සලා යම් කිසි දෙයක් වුණා. උන්වහන්සේ අපිට බලය අතට දෙන්න ඉස්සලා යම් කිසි දෙයක් වුණා. මේක අපි කට්ටි පැනලා ගියොත් මේ පියවර තුලින් යන්නේ නැතුව මේක කට්ටි පැනලා යොහන් ක්‍රියාපොතේ 1:8ට ගියොත් අපිට ඔය කියපු දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ කියපු දේ තදින් අල්ලගන්න. මේ දේ අල්ලගත්තොත් අපිට පුළුවන් යේසුස් වහන්සේෙන් වෙන්න. තේරෙනවද? ඉතින් යේසුස් වහන්සේ යොහන් පොතේ 20:21 සිට 23 දක්වා යේසුස් වහන්සේ උඹලාට සමාදානය වේවායි නැවතත් ඔවුන්ට කියා පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ම මමත් නුඹලා යවමි කීසේක. උන්වහන්සේ මෙසේ කියා ඔවුන් දෙසට හුස්ම හෙලා ශුද්ධාත්මයා පිළිගන්න. යමකුගේ පව් නුඹලා කමා කරුවද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. යමකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමා කරනු නොලැබේ යයි ඔවුන්ට කීසේක. යේසුස් වහන්සේ කිව්වා යේසුස් වහන්සේ නුඹලාට සමාදානය වේවයි කියලා ඔවුන්ට කියා පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ම නුඹලා යවමි කීසේක. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මම නුඹලා යවමි. පියාණන් ස්වාමී වහන්සේගේ සුද්ධාත්මක හුස්ම මාත්‍ර දෙවමෙන්න. යේසුස් වහන්සේෙන් පිළිසිඳෙන්න. මේ යේසුස් වහන්සේගේ සුද්ධාත්මය ලැබුණම ඒගොල්ලෝ සුදුසු නැහැ තාමත් සේවය කරන්න. නමුත් ඒගොල්ලන්ට උනේ යේසුස් වහන්සේව මේ ලෝකෙට පියාණන් වහන්සේ එව්වේ කොහොමද? ඒ විදිහේ චරිතයක් තුළට ඔයගොල්ලන්ට ඇතුළත් වෙන්න ඕනේ. ඒ චරිතවලට ඇතුළත් වුණාන් පස්සේ තමයි අපි සේවයට යන්න ඕනේ. දැන් අපි දන්නවා කවුරු හරි ඉන්නවනම් ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙනෙක් පල්ලිය ආපු පළවෙනිදා ඉඳලා බලන්නේ කොහොමද ස්ටේජ් එකට පයින්නේ කියලා. ස්ටේජ් එකට පයින්නේ කියලා. right? පොඩ්ඩක් දේශනා කරන්න පුළුවන් කෙනෙක් આવොත් පල්ලියට ඇවිල්ලා ආපු දවස් ඉඳලා කවදාද මට පාස්ටර් දේශනා කරන්න දෙන්නේ. මම දන්න අය ඉන්නවා. ඒගොල්ලන් ටිකක් දේශනා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පාස්ටර් ඒගොල්ලෝ කියන වෙලාවෙ දුන්නේ නැත්නම් ඒගොල්ලෝ වෙන සභාවකට යනවා. ඒගොල්ලෝ වෙන සභාවකට යනවා. යේසුස් වහන්සේ අවුරුදු 30ක් බොහෝම නිශ්චලව හිටිය පියාණන් වහන්සේගේ කාලේ එනකම්. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ හුස්ම දාපුවම අපිව උන්වහන්සේ සූදානම් කරනවා. පියාණන් වහන්සේ මේ ලෝකෙට යේසුස් වහන්සේ එව්වා මේ ඇයට අවුරුදු 1ේදී 2ේදී 3 4 5 6 අවුරුදු 10ේදී අවුරුදු 15ේදී අවුරුදු 20ේදී අවුරුදු 29ේදී සේවයට ගිහිල්ලා නැහැ තාමත්. ඒ වුණාට එයාගේ හැසිරීම පියාණන් වහන්සේටත් දෙමෝපියන්ටත් ලොකු ප්‍රශංසාවක් වුණා. උන්වහන්සේ කියනවා අපිට ඒ ස්ථානෙට එන්න කියලා. ඒ විදිහට ආපුවම යොහන් 5:19 කියනවා යේසුස් වහන්සේ කිසිම දෙයක් කරේ නැහැ පියාණන් වහන්සේ කරපු දේ ඇරෙන්න කියලා. දැන් කිසිම දෙයක් කළේ නැහැ. ඒ ස්ථානෙට එන්න පුළුවන්. ඒතකොට අපි සිරගේ හිටියත් මාලිගාවේ හිටියත් අපිට යේසුස් වහන්සේ ප්‍රශංසා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ප්‍රසන්නතා කරන්න පුළුවන්. මේ දේ කරන්න බැරි වුණා
පාසෝව එකට ඉස්සෙල්ලා. නමුත් අපි යේසුස් වහන්සේගේ ලෙයින් සෝදලා තියෙනවා. ඒකින්ද අද අපි උන්වහන්සේගේ සුද්ධාත්ම වහන්සේ අපිට ඇවිල්ලා පළවෙනි කොරින්ති 3:16 සිට 10 දක්වා නුඹලා දිව්‍යන් වහන්සේගේ මාලිගා බවද දිව්‍යන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදනිවුද? යමෙක් දිව්‍යන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දිව්‍යන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. මක්නිසාද දිව්‍යන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. මේක කොහොමද කරගන්න පුළුවන්? යේසුස් වහන්සේ හැමදාම දවස පටන් ගත්තා. දවස පටන් ගන්නේ හවස. උදේ නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ කැලෙන්ඩර් එකේ දවස පටන් ගන්නේ හවස. අපි මිලේනියම් එකට ගියාම මිලේනියම් කියන්නේ දශවර්ෂ කාලයට උන්වහන්සේගේ රාජධානියට ගියාම දවස පටන් ගන්නේ හවස. උන්වහන්සේ කියනවා උන්වහන්සේ මොනවද කියන්නේ? හැමදාම යනවා පියාණන් වහන්සේ ගාවට. අපි හැමදාම පියාණන් වහන්සේ ගාවට යන්න ඕනේ. ඊළ උන්වහන්සේ ඉදිරියේ කැඩෙන්න ඕනේ. උන්වහන්සේට අපි සියලු දුඟු කමට එන පරීක්ෂාව අපි ජය ගන්න ඕනේ. ඊර්ෂ්‍යාවෙන් එන පරීක්ෂාවෙන් ජය ගන්න ඕනේ. අපි දුර්වලකමින් අපි පියාණන් වහන්සේ ගාවට ගිහලා ජය ගන්න ඕනේ. ජයගෙන දිනෙන් දිනක හැමදාම කළ යුතු දෙයක්. God දෙවියන් වහන්සේ කිව්වා ජොෂුවට මේ වචනේ නුඹේ නුකෙන් පහව දිවා රාත්‍රියේ එක මෙනෙහි කරන්න ඕනේ. අපි දිවා රාත්‍රියේ දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ. නේ ස්වාමිනේ යේසුස් වහන්සේ මෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න. යක්ෂ දුරු කරන්න නෙමෙයි, ලොකු දේවල් කරන්න නෙමෙයි. යේසුස් වහන්සේ මෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න වහන්සේ අපිව ආලේප කළමෙන්න ස්වාමිනේ. ආලේප කරන ඒ ස්ථානයේ ඊටාත්ම අවශ්‍ය ස්ථානයක්. මේක යක්ෂයා ට්‍රැප් එකක් දානවා. අපි මේ ස්කිප් එක යොහන් 21 සිට 23 දක්වා ඒ දේ අපි අමතක කරලා මයික් එක පස්සේ දෙවොත් උන්වහන්සේගේ කාලයේදී මයික් එක දෙයි. උන්වහන්සේගේ කාලයේදී උසස් වීම දෙනවා. උසස් වීම එන එක යක්ෂයට නවත්තන්න බෑ. උසස් වීම එයි. නමුත් ඒ ආවම ඒ උසස් වීමේදී යේසුස් වහන්සේ ප්‍රශංසා කිරීම පිට ජීවත් වෙන්න අපිට පුළුවන්කම දෙනවා. ඒක ඉතාමත්ම අවශ්‍යයි. මේ නිසා තමයි මම සත්‍ය පිටිපස්සේ දුවන්නේ. සත්‍ය පිටිපස්සේ දුවන්නේ. අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද උන්වහන්සේගේ වචනේ ඉදිරියේ වෙවුලන්නේ. අපි කොහොමද උන්වහන්සේට සේවය කරන්නේ. මේ දේවල්ට අවශ්‍ය දේවල් උන්වහන්සේ ගැඹුරේ හංගවලා තියෙනවා. තේරෙනවද? ගැඹුරු හංගවලා තියෙනවා. Proverbs හිතෝපදේශ 25:2 ඉතින් කාරණයක් සංගවා තැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය. රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය. ඉතින් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ගැඹුරු දේවල් සොයන්න. කවදාකවත් කියන්නේ මේ සුභාරංචිය කිටින් තියාගන්න කියලා නෑ. ඇයි සුභාරංචියේ උන්වහන්සේ ගැඹුරු දේවල් දැම්මේ? ඇයි දැම්මේ? උන්වහන්සේගේ ෂෝ ඔෆ් කරන්න මම දැනට ඔයාලා පුළුවන් නම් හොයාගන්න මම දෙන්නේ මට හොඳ ගැඹුරු දේවල් නෑ. ගැඹුරු දේවල් දැම්මේ යටහත් මිනිස්සුන්ව ඒව සොයාගෙන පිණිස. පේතෘස්ට පුළුවන් දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් හොයාගන්න. දාවිද්ට පුළුවන් වුණා දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල්. ඒ ඔක්කොම සුළු මිනිස්සු. උගත් අය නෙමෙයි. හැම එකකටම පුළුවන් දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් ගෙන ගන්න. මොකද අපේ ගුරුවරයා සුද්ධාත්මයන් වහන්සේ. අපිට පුළුවන් හැමදේම ගැඹුරු දේ ඉගෙන ගන්න. තාමත්ම අවශ්‍ය දේ. දැන් අපි හිතමු විශාල පෝසත් ගම් ගානක ඉන්න පෝසත් මිනිස්සෙක්. එයාට කුඹුරු ගොඩාක් තියෙනවා. හැබැයි උපදින දවසේ ඉඳලා එයාගේ මේ අසනීපයක් වුණොත් ගමේ වෙද මහත්තයා ගාවට යන්නේ. ඒ වෙද මහත්තයා ගාවට හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා ගමේ. එයා ඉන්නේ වෙද මහත්තයෙක් ගාවට. අපි හිතමු දවසක් දරුවෙකුට විශාල ලෙඩක් හැදෙනවා. ඒක සුව කරන්න ලේසි නෑ. දැන් මෙයා දන්නේ සිංහල විතරයි. දැන් මේ බෝසත් මනසේ මොනවද කරන්නේ? එයා කොළඹට එනවා හැමතැනම හොයලා බලන කොහොමද මේ පුතාව පිටරට හැරලා හරි සුව කරගන්නේ කියලා. ඒ පුතාට ආදරේ වත්කම තියෙනවා. පුතාට ආදරේ හින්දා. ඒ වාගේ දෙවියන් වහන්සේ අද අපිව කැඳවලා තියෙන්නේ දේශය සුව කරන්න. අද දේශයේ තියෙන ලෙඩේ සුළු ලෙඩක් නෙමෙයි. ඒක නිකන් මේ පොඩි කැස්සක් නෙමෙයි. පොඩි හෙම්බිසාවක් නෙමෙයි. අපි සාමාන්‍ය වෛද්‍යවරුන්ට සුව කරන්න බැරි ලෙඩ අද මුළු ලෝකෙම තියෙනවා. උන්වහන්සේ කියනවා ඔයා යේසුස් ක්‍රිස්තුස් තුළ ගැලවී ඉන්න ඔයා ඔයගොල්ලන්ට මම පාවිච්චි කරන්න කියලා.
අපි කියුවා දෙවෙනි ක්‍රොනික දෙවෙනි ලේකම් 7:14 උන්වහන්සේගේ ස්වභාව උන්වහන්සේ අපි සූදානම් කරලා තිනවා. ඒ වැකියාමඩ දෙවෙනි ලේකම් 7:14 කියනවා ආයක යුදෙවලට දුන්නාය. නෑ අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි ඒ යුදෙව්කමට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම යේසුස් වහන්සේ මතේ 16:18 මම මාගේ ස්වභාව ගොඩනගනවා. ඒට විරුද්ධව පාතාලයේ දොරටු වලට නැගී සිටින්න බෑ කියලා. මේකේ වටිනාකම දැනගන්න. මම පොඩි තව සාක්ෂි කියන්න. මම අන්තිමටම මේ දේවී සේවයට එරින් ගොඩක් කලින් ඉඳලා මාව පුෂ් කළා. යන්න වැඩ දෙවියන් වහන්සේ කියන බලක් තියෙනවා. යන්න අපිට දෙවියන් වහන්සේ සපේ බය වෙන්න එපා යන්න කියලා. දැන් ඒ යන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ මට හොඳ තනතුරක් තිබුණා. Regional Financial Control US company එක. Regional Financial Control එක big position එක. දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට. ඒ ඔක්කොම ඒ කිසි දෙයක් වටින්නේ නැහැ දෙවියන් වහන්සේ සේවය කරනවා. දෙවියන් වහන්සේ සේවය මොකක් කරලා ඉන්නේ දෙවියන් වහන්සේ සේවය කළා කිටි කාලයක් ජීවත් වෙන එක හොඳයි. දෙවියන් වහන්සේ සේවය නොකර විශාල කාලයක් ගත කළා ලස්සන ජීවිතයක් ඉන්නවට වැඩිය. එහෙනම් අපි ඒ සංසිගේ නැවතීම ළඟයි. යේසුස් වහන්සේ ඉන්නේ ඔයයි මමයි. දෙවියන් වහන්සේ අද මේ ලෝකෙට අපිව ගෙනල්ලා තියෙන මේ විදිහේ කාලයකට මම යාඥා කරනවා ස්වාමිනේ වහන්සේගේ පළමුවෙනි ඊමේදී ලූක් පොතේ 24 කියනවා පළවෙනි ඊමේදී ස්වාමිනේ බොහෝ දෙනෙක් ඒගොල්ලන්ගේ හදවතේ තිබුණ මැම්මක් ඒගොල්ලන්ගේ හදවතේ තිබුණ මිම්මක් යේසුස් වහන්සේ කියන්නේ කවුද? පළවෙනි උන්වහන්සේගේ ඊම කියන්නේ මොකද්ද කියලා මිම්මක් තිබුණා ස්වාමිනේ. නමුත් ඒ මිම්ම තුළට වහන්සේ ඒ මිම්ම තුළට ඇතුළත් උනේ නැහැ. ඒ නිසා ස්වාමිනේ ඒගොල්ලන්ට බැරි වුණා. ලූක් 24 කියනවා ඒගොල්ලන්ට බැරි වුණා යේසුස් වහන්සේගේ පළවෙනි උන්වහන්සේව හඳුනා ගන්න. ඒගොල්ලන්ට මිස් වුණා. නමුත් ස්වාමිනේ වහන්සේ අපිව ගෝලයෙන් හිටපු කාලයටත් වඩා ඉතා විශේෂ කාලයකට වහන්සේ අද අපිව මේ ලෝකෙට එවලා තිනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ දෙවෙනි ඊමට සූදානම් කිරීම පිණිස. ඒ නිසා ස්වාමිනේ අපි ඔබ වහන්සේට ආදරේ. වහන්සේ අපිට ආඥා 10 දීලා 613 යුදෙවරුන්ට තියෙනවා. අපිට වහන්සේ දීලා තියෙන එක ආඥාවයි ප්‍රේම කරන්න. වහන්සේ තියෙන ප්‍රේමය වහන්සේ තුළ ප්‍රේමය තුළින් ප්‍රකාශ කරන්න කියලා. අපි ස්වාමිනේ දරුවෙක් ලෙඩක අසනීපෙන් ඉන්නවනම් අපේ ප්‍රේමය කියන්නේ ප්‍රේම ක්‍රියාවට යනවා ස්වාමිනේ. ඒකට අපි ආඥා කරනවා ස්වාමිනේ. වහන්සේ තුළ ගැඹුරු දේ ඉගෙන ගන්න. වහන්සේ මේ කාලේ මොනවද කරන්නේ? අනාගත වක්තෘවරු මේ කාලය ගැන කුමක්ද කියලා තියෙන්නේ? අද මේ ලෝකේ සිද්ධ වෙන දේවල් මොනවද? අන්න ස්වාමිනේ මම ඊයේ පාස්ටර් කෙනෙකුට කතා කරලා හිටියා යුරෝප් වලින්. එයා කිව්වා මේ විදිහේ දේවල් අද එනවා. මේ විදිහට මාක් එකට සම්බන්ධ වෙගෙන එනවා. මම කිව්වා මේ අන්තිම කාලයට සියලු සැලැස්ම සදාගෙන එනවා. අපිට බෑ ස්වාමිනේ නිදාගෙන ඉන්න. අපිට බෑ ස්වාමිනේ වහන්සේව සුළුෙන් දැනගෙන ඉන්න. වහන්සේගේ වචනේ කියනවා ස්වාමී වහන්සේගේ අන්තිම කාලේදී වහන්සේගේ ස්වභාවයට සියලු දේ ඉදරව් කරනවා කියලා. වහන්සේගේ ඒමොස් පොතේ කියලා තියෙනවා ස්වාමිනේ වහන්සේ කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. වහන්සේගේ අනාගත වක්තෘවරුන්ට ඒ දේ නොකිය ස්වාමිනේ. God will do nothing without revealing it first to his prophets, his servants, the prophets. වහන්සේගේ සේවකයෝ වහන්සේගේ ආත්මීය ස්වාමිනේ කියලා තියෙනවා තමයි අන්තිම කාලේදී අනාගත වාක්‍යයේ ආත්මය මුළු සෙනගටම දරුවන්ට පමා දෙනවයි කියලා. නමුත් ස්වාමිනේ අපි ඒකට කැමති වෙන්න ඕනේ. අපි ඒකට අවශ්‍ය මිලය ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ ස්වාමිනේ. අනේ ස්වාමිනේ ඒ මිලය සුළු මිලයක් ඔබ වහන්සේ අප වෙනුවෙන් සූදානම් කරලා තියෙන ස්ථානය ගැන බලන විට ස්වාමිනේ. ඔබ වහන්සේ අප වෙනුවෙන් කරපු පූජාව දැස බලන විට ස්වාමිනේ. ඔබ වහන්සේ අපෙන් ඉල්ලන දේ ඊටම සුළු දෙයක් ස්වාමිනේ. අනේ ඒ දේ සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට කැපවී පූජා කරන්න ඔබ වහන්සේ අපිව ආලේප කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Thank you Lord. Thank you Father. Thank you Lord. Hallelujah. Praise you. අන්තිම පදයක් පමණක් කියවන්නම් එල්දරා පොතේ 14:9 සිට 11 දක්වා. උන්වහන්සේ දන්නේ නැහැ කියලා උන්වහන්සේ මේ ලෝකේ දාලා යන අයට යම් කිසි දෙයක් වෙනවා. ඒගොල්ලන්ට එනවා දැන් අද බාන්න වැක්සින් එක ඉන්ට්‍රොඩියුස් කරන්න කොහොමද ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. තේරෙනවද? ඒ වාගේ අද මම අර යුරෝප් ගැන මම ඒකේ පාස්ටර් කෙනෙක් කතා කරලා හිටියා. මං කිව්වා එන්නේ ඒක සැලැස්ම දාගෙන යනවා. තේරෙනවද? බයිබලයේ කියනවා නිකන් හරි
අපිට දෙවියන් වහන්සේගේ නැවතීම මිස් වුණොත් මේ දේ වෙන්නේ. තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ අලලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානයට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදෑස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියේද වැටලු පැට්නාවන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදා කාලෙටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙකෙහි නිවාඩු නොලබන්නෝ යයි මහත් ශබ්දයකින් කීය. දෙවියන් වහන්සේ අපිව දන්නවා නම් අපි ඒ ස්ථානයට කවදාවත් යන්නේ නැහැ. මම දෙවියන් වහන්සේ දන්නව නෙවෙයි, දෙවියන් වහන්සේ මාව දන්නවා නම් අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ මාව දන්න ස්ථානයට එන්න උන්වහන්සේ අපිට දිනපතා මඟ පෙන්වන්න කියලා. යේසුස් වහන්සේගෙන් යාඥා කරමු. ආමේන්.